තාපය පාඩමේ තාප මිතිය කොටස යටතේ අපි ගැටලු රාශියක් කලින් පරිච්ඡේදයේදී සාකච්ඡා කළා. මේ කොටස අපි අලුතෙන් ගන්නේ නිව්ටන්ගේ සිසිලන නියමය. නිව්ටන්ගේ සිසිලන නියමය. තාප මිතිය කොටසේ ඊටාම වැදගත් සිද්ධාන්ත කොටසක් තමයි මේ කොටසේ සාකච්ඡා කරන්නේ. මෙතන තාපය හානි වීම, එහෙම නැත්නම් තාපය ගලාගෙන යෑම කාලයත් එක්ක සිදුවන වෙනස් වීම. තාපය ගලාගෙන යෑම කාලයත් එක්ක සිදුවන වෙනස් වීම තමයි සාකච්ඡා කරන්නේ. අපි කාලයත් එක්ක ගත්තම අපි භෞතික විද්‍යාවේදී ඒවට කියන්නේ ශීඝ්‍රතාවය සොයනවා කියලා. එතකොට තාපය හානි වීමේ ශීඝ්‍රතාව සම්බන්ධයෙන් නිව්ටන් විසින් ඉදිරිපත් කරපු සිද්ධාන්ත කොටස තමයි මේ කොටසේදී සාකච්ඡා කරන්නේ. මේක ගොඩාක් දරුවන්ට තේරුම් ගන්න අපහසු කොටසක් විදිහට තමයි අපිට විභාගවල උත්තර පත්‍ර බලනකොට පේන්නේ. මේකේ තියෙන සංකේතයත් මේකේ අර්ථයත් ඒ තරම හොඳින් ග්‍රහණය වෙන බවක් පේන්නේ නැහැ. ඒක නිසා තමයි අපි නිව්ටන්ගේ සිසිලන නියමය වෙනම අරගෙන ඒක සාකච්ඡා කරන්න හිතුවේ. එතකොට දරුවන්ට මේකේ සංකල්ප හරියටම හොඳින් අවබෝධ කරගන්න පුළුවන්. අපි දන්නවා තාප මිතිය කොටසේ අපි මුලින් සාකච්ඡා කරා තාපය කියලා කියන්නේ ශක්ති ප්‍රභේදයක් කියලා. ඒ තාප ශක්තිය ගලාගෙන යනවා කිව්වා උෂ්ණත්වයේ වැඩි ස්ථානයක ඉඳලා උෂ්ණත්වය අඩු ස්ථානයක් දක්වා. නිතරම තාපය ගලන්නේ උෂ්ණත්වයේ වැඩි ස්ථානයක ඉඳලා උෂ්ණත්වය අඩු ස්ථානයක් දක්වා. එහෙමනම් තාප ශක්තිය සංක්‍රමණය වෙන්න ගලාගෙන යන්න අනිවාර්යයෙන්ම උෂ්ණත්ව අන්තරයක් පවතින්න ඕන. උෂ්ණත්ව අන්තරයක් පවතින්න ඕන. බලන්න තාපය ශක්ති ප්‍රභේදයකි. එය උෂ්ණත්වයේ වැඩි ස්ථානයක සිට උෂ්ණත්වය අඩු ස්ථානයක් දක්වා සංක්‍රමණය වේ. මෙම තාප සංක්‍රමණය ප්‍රධාන ක්‍රියාවලි 3ක් යටතේ සිදුවේ. තාපයට ගමන් කරන්න පුළුවන් විදි 3ක් තියෙනවා. ඒතර තාපයේ පාඩම අපි සම්පූර්ණයෙන්ම ඉගෙන ගන්නකොට මේ ක්‍රම 3ම ඉගෙන ගන්න ඕන. සංවහනය, සන්නයනය සහ විකිරණය. විකිරණය කියන කොටස තාපයේ පාඩමේ පදාර්ථ හා විකිරණ කියලා අර වෙනම උගන්වන පරිච්ඡේදයේ තමයි සාකච්ඡා කරන්නේ. ඒක දැන් විභාගයට වෙනම කොටසක් විදිහට තමයි අහන්නේ. එතකොට 10 වෙනි ප්‍රශ්නයේ A කොටසේ තියෙන තාපය සම්බන්ධ කොටස, B කොටසේ තියෙන්නේ විකිරණය සම්බන්ධ කොටස. ඒතර දරුවන්ට විභාගයට A කොටසට පිළිතුරු ලියනවා නම් B කොටසට පිළිතුරු ලියන්න බෑ. ඒක නිසා විකිරණය අපි වෙනම ගන්නෙ තාපය පාඩමේදී තාපයෙන් සංවහනය මගින් හානි වීමයි සන්නයනය මගින් හානි වීමයි කියන කොටස් දෙක සාකච්ඡා කරනවා. ඒක තමයි මෙතන කියන්නේ ක්‍රියාවලි 3ක් යටතේ තාපය ගමන් කරන්න පුළුවන් සංවහනය, සන්නයනය සහ විකිරණය. මෙම පරිච්ඡේදයේදී සලකා බලන්නේ, ඒ කියන්නේ නිව්ටන්ගේ සිසිලන නියමයට සලකා බලන්නේ සංවහනය කියන ක්‍රියාවලිය පමණයි. සංවහනය මගින් තාපය හානි වීම තමයි නිව්ටන්ගේ සිසිලන නියමයේදී අපි සාකච්ඡා කරන්නේ. ඒතර සංවහනය කියලා කියන්නේ රත් වෙච්ච වස්තුවක් තියෙන තැනකට වාත ධාරාවක්, සුළං ප්‍රවාහයක් නැත්නම් වාත ධාරාවක් ගලාගෙන ඇවිල්ලා ඒ රත් වෙච්ච වස්තුවේ ස්පර්ශ වෙලා ඒකේ ගැටිලා වාතාංශු ඒ රත් වෙච්ච වස්තුවෙන් තාපය උරා ගන්නවා. රත් වෙච්ච වස්තුවෙන් වාතාංශු තාපය උරාගෙන ඒ වාතාංශු එතනින් ඉවතට ගමන් කරනවා. ඊළඟ වාතාංශු ටික එතෙන්ට එනවා. ඇවිල්ලා ඒගොල්ලොත් අර වස්තුවෙන් තාපය උරාගෙන ප්‍රසාරණය වෙලා වාතය ප්‍රසාරණය වුණාම ඒගොල්ලොන්ගේ මත ක්‍රියා කරන උඩුකුරු තෙරපුම් බලය වැඩි වෙනවා. ඊට පස්සේ ඒගොල්ලෝ ඉහළට ගමන් කරනවා. එතකොට මේ රත් වෙච්ච වස්තුව ගාව තියෙන වාතය ටික ඉවත් වුණාම එතන හිස් අවකාශයක් හැදෙනවා. ඒ අවකාශයට එන්න පුළුවන් ටිකක් ඈතින් තියෙන සීතල වාතය. ඒතර සිසිල් වාතය එතෙන්ට ඇවිල්ලා අර වස්තුවෙන් තාපය ටික උරාගෙන ඒගොල්ලෝ ඉවතට ගමන් කරනවා. අන්නේ ආකාරයට වාත ප්‍රවාහයක් මගින් තාපය ගමන් කරනවා නම් අපි ඒකට තමයි කියන්නේ සංවහන ක්‍රියාවලියක් කියලා. ඒතර සංවහනය සිද්ධ වෙන නම් අනිවාර්යයෙන්ම සුළං ප්‍රවාහයක් තියෙන්න ඕන. ඒතර මේ කොටසදී අපි සන්නයනය සාකච්ඡා කරන්නේ. ඒකයි කියන්නේ නිව්ටන්ගේ සිසිලන නියමයේදී අපි බලන්නේ සංවහන ක්‍රියාවලිය පමණයි. සංවහන ක්‍රියාවලිය පමණයි.
මෙතන කෙටි විස්තරයක් දීලා තියෙනවා සංවහනය කොහොමද සිද්ධ වෙන්නේ කියලා. උණුසුම් වස්තුවක් පරිසරයේ තබා ඇති විට පරිසරයේ ඇති වාතාංශු එම වස්තුව සමග ගැටි වස්තුවෙන් තාපය උරා ගැනීම නිසා උණුසුම් වෙයි. තර සිසිල් වාතය ආවම රත් වෙච්ච වස්තුව ගාවට එයාගේ ගැටෙනවා. තර රත් වෙච්ච වස්තුවෙන් තාපය මුදා හරිනවා. එයා තාපය පිට කරනවා. අර සිසිල් වාතාංශු තාපය ලබා ගන්නවා. එතකොට ඒ වාතය උණුසුම් වෙනවා. අර රත් වෙච්ච වස්තුව ටිකක් සීතල වෙනවා. මේ වගේ එකක් තමයි කියන්නේ. දැන් මෙතන අපි මොකක් හරි වස්තුවක් එල්ලලා තියෙනවා. මෙයා මෙහෙම තාපය යාට පිට කරන්න පුළුවන්. රත් වෙච්ච වස්තුව පරිසර උෂ්ණත්වයට වඩා ඉහළ උෂ්ණත්වයක තමයි ඉන්නේ. ඒතකොට මේ පැත්තෙන් වාතාංශු මෙහෙන් ඇවිල්ලා මේකේ ගැටිලා මෙහෙම එන්න පුළුවන් වාතාංශු. අපිට ඒක පේන්නේ නැහැ. දෘශ්‍යමාන ක්‍රියාවලියක් නෙමෙයි. ඒතර වාතාංශය ඇවිල්ලා මේ වස්තුවේ ගැටිලා මෙයාගෙන් තාපය අවශෝෂණය කර ගන්නවා. අවශෝෂණය කරගත්තම මෙතෙන්ට එන වාතාංශයේ පරිමාව මෙන්න මේ වගේ තිබුණා නම් සිසිල් වාතාංශුව මෙයාගෙන් තාපය උරා ගත්තට පස්සේ එයා ප්‍රසාරණය වෙනවා. ප්‍රසාරණය වෙලා ටිකක් විශාල වෙනවා එයා. මේ වගේ වෙනවා. ප්‍රසාරණය වෙනවා. එතකොට එයා මත එයාගේ අවට ඉන්න අනිත් වාතාංශු මගින් හටගන්නා උඩුකුරු තෙරපුම් බලය වැඩි වෙනවා. මේ වාතාංශුව මත ක්‍රියා කරන උඩුකුරු තෙරපුමට වඩා මෙතන තියෙන වාතාංශුව මත ක්‍රියා කරන උඩුකුරු තෙරපුම වැඩි වෙනවා. වැඩි වුණාම එයාට ඉහළට ගමන් කරන්න පහසුවක් ලැබෙනවා. ඒ කියන්නේ ඉහළට ක්‍රියා කරන බලය වැඩි වෙනවා. එතකොට ඒක නිසා මේ වාතාංශු මෙතෙන්ට ඇවිල්ලා මෙයාගෙන් තාපය ගත්ත ගමන්ම ඒගොල්ලෝ ඉහළට ගමන් කරනවා. මේගොල්ලෝ යනවා ඉහළට. තර මෙතන තියෙන හිස් අවකාශයට අර හරිය තියෙන මේ පැත්තේ තියෙන ඊළඟ වාතාංශු මෙතෙන්ට එනවා. ඇවිල්ලා ඒගොල්ලොත් අර විදියටම මේ වස්තුවෙන් තාපය උරාගෙන රත් වෙලා ප්‍රසාරණය වෙලා ඒගොල්ලෝ මත ක්‍රියා කරන උඩුකුරු තෙරපුම වැඩි වෙන නිසා ඒගොල්ලෝ ඉහළට යනවා. එන්නේ ආකාරයට තමයි සංවහන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. ඒතර මේ වාතාංශු ඉහළට යන්නේ තාපය අරගෙන ඒක නිසා එයාලගේ උෂ්ණත්වයත් පොඩ්ඩක් වැඩි වෙනවා. ඒගොල්ලෝ තාපය ගන්න මේ රත් වෙච්ච වස්තුවෙන් ඒක නිසා එයාගේ උෂ්ණත්වය පහළ බසිනවා. ඒතර එයාගේ උෂ්ණත්වය පහළ බැසීම අපි සිසිලනයක් කියලා හඳුන්වනවා. සිසිලනය. උෂ්ණත්වය පහළ බැසීම තමයි සිසිලනය කියලා කියන්නේ. මෙතන මේ විස්තර තමයි තියෙන්නේ. මෙතන කියන උණුසුම් වස්තුව පරිසරයේ තබා ඇති විට පරිසරයේ ඇති වාතාංශු එම වස්තුව සමග ගැටි වස්තුවෙන් තාපය උරා ගැනීම නිසා උණුසුම් වේ. එහි ප්‍රතිඵලයක් ලෙස වාතාංශු ප්‍රසාරණය වේ. ඒ ටික තමයි මම දරුවන්ට විස්තර කරලා දුන්නේ. එවිට වාතාංශු මත අනෙකුත් වාතාංශු මගින් ඇති කරන උඩුකුරු තෙරපුම් බලය. මෙන්න මෙයා මේ උඩුකුරු තෙරපුම් බලය වැඩි වෙන නිසා ඒවා ඉහළට ගමන් කරයි. ඔයාලා දැකලා තියෙනවා ඕනම තැනක දැන් අපි ගෙදර වත්ත පිරිසිදු කරනකොට උනත් අම්මලා වත්තේ කොළ එකතු කරලා ගිනි තියෙන අවස්ථාවක් අරගෙන බලන්න. ඒතර දුම් රොටු ඉහළට යනවා පේනවා. ඒතර දුම අවර්ණ නැහැ. ඒතර කිසියම් වර්ණයක් දෙන නිසා අපිට ඒක පේනවා. ඒතර මේ දුම් හැමතිස්සෙම ඉහළට යන්නේ ඒගොල්ලෝ මත අර ගිනි මැලෙන් ඒගොල්ලෝ තාපය උරා ගත්තට පස්සේ වාතාංශු එයාලා ප්‍රසාරණය වෙලා අවට තියෙන වාතයෙන් අර වාතාංශු මත ඇති කරන උඩුකුරු තෙරපුම් බලය නිසා තමයි හැමතිස්සෙම ඉහළට යන්නේ. ඒක නිසා සංවහන ක්‍රියාවලිය හැමතිස්සෙම අපිට දකින්න පුළුවන් ඉහළ පැත්තට තමයි සිදු වෙන්නේ. එවිට එම උණුසුම් වූ වාතාංශු පැවති ස්ථානයට සිසිල් වාතාංශු පැමිණ. අතන රත් වෙච්ච වාතාංශු ඉහළට ගියාම ටිකක් ඈතින් තියෙන සිසිල් වාතය එනවා අර ඉඩට. ඇවිල්ලා ඒගොල්ලොත් රත් වෙච්ච වස්තුවෙන් තාපය උරාගෙන ඒගොල්ලොත් ඉහළට ගමන් කරනවා. මේ විදිහට මේ ක්‍රියාවලිය අකණ්ඩවම සිද්ධ වෙනවා. මෙම ක්‍රියාවලිය නැවත නැවත සිදුවීමත් සමග වස්තුව අවට පරිසරයේ උෂ්ණත්වයද මද වශයෙන් ඉහළ යයි.
ඒ කියන්නේ දැන් සිසිල් වාතය ඇවිල්ලා මේ රත් වෙච්ච වස්තුවෙන් තාපය උරා ගන්නවානේ. ඒක නිසා අවට වායු ගෝලයේ උෂ්ණත්වය සුළු වශයෙන් ඉහළ යනවා. ඒ වගේම රත් වෙච්ච වස්තුවේ උෂ්ණත්වය ටිකක් පහළ බහිනවා. ඉතින් අපි පරිසරය ගැන නෙමෙයි කතා කරන්නේ, වස්තුව ගැන කතා කරන්නේ. එහෙමනම් වස්තුවේ උෂ්ණත්වය පහළ බහින නිසා අන්න ඒකට තමයි අපි කියන්නේ වස්තුව සිසිල් වෙනවා කියලා. ඒක තමයි සිසිලණය කියලා හඳුන්වන්නේ. වස්තුවේ උෂ්ණත්වය පහළ බැසීම සිසිලණයක් ලෙස හඳුන්වයි. මෙහිදී වාතාංශ උණුසුම් වී ඉහළට ගමන් කිරීම ස්වයන් සිද්ධව සිදුවන නිසා මෙම ක්‍රියාවලිය ස්වාභාවික සංවහනය ලෙස හඳුන්වයි. දැන් අවට පරිසරයේ වාතාංශය ඇවිල්ලා රත් වෙච්ච වස්තුවේ ගැටිලා එයාගෙන් තාපය උරාගෙන ඒගොල්ලෝ ඉහළට ගමන් කරනවා. ඒක ඉබේම වෙන දෙයක්. ඒක නිසා අපි කියනවා මේ වගේ ක්‍රියාවලියකට ස්වාභාවික සංවහනය කියලා. ස්වාභාවික සංවහනය. ඒතර අපි විදුලි පංකාවක් වගේ එකක් ක්‍රියාත්මක කළා කෘතිමව සුළං පහරක් ඒ රත් වෙච්ච වස්තුව දෙසට එල්ල කරනවා නම් අකණ්ඩවම අපි සුළං පහරක් ඒ රත් වෙච්ච වස්තුව දෙසට එල්ල කරනවා නම් ඒකට අපි කියනවා කෘත සංවහනය කියලා. ඒකට කියනවා කෘත සංවහනය. ස්වාභාවික සංවහනය කියලා කියන්නේ අවට වායු ගෝලයේ වාතය ඇවිල්ලා ගැටිලා තාපය උරාගෙන ඒගොල්ලෝ ප්‍රසාරණය වෙලා අනික් වායුවෙන් ඇති කරන උඩුකුරු තෙරපීම නිසා ඉහළට යන ක්‍රියාවලිය. කෘත සංවහනය කියලා කියන්නේ අපි කෘතිමව වාත ධාරාවක් මේ රත් වෙච්ච වස්තුව පැත්තට අකණ්ඩවම පතනය වෙන සලස්වන එකට කෘත සංවහනය කියන්නේ. උණුසුම් වස්තු ආසල පරිසරය කැළඹීමට පත් කළහොත් කැළඹීමට පත් කරනවා කියලා කියන්නේ අපි වාතය විදුලි පංකාවක් වගේ දෙයක් උපයෝගී කරගෙන අනවරතව එයාට වදින්න සලස්වනවට තමයි එහෙම කියන්නේ. වස්තුව සමග ගැටි උණුසුම් වන වාතාංශු ඉහළට පමණක් නොව සෑම දිශාවකටම ගමන් කරයි. ඒතර ස්වාභාවික සංවහනයේදී තමයි ඉහළට යනවා කිව්වේ. දැන් මෙතන කෙලින්ම අපි සුළං ධාරාවක් වදින්න සලස්වනවානේ. ඒතර ඒගොල්ලෝ තාපය උරාගෙන ඒගොල්ලෝට ඕන පැත්තකට ගමන් කරන්න පුළුවන්. ඒ අනුව වස්තුව සිසිල් වීම මෙම අවස්ථාවේදී ඉක්මනින් සිදුවන අතර මෙම ක්‍රියාවලියට කෘත සංවහනයයි කියයි. ඒතර ස්වාභාවික සංවහනය කියලා එකක් තියෙනවා. කෘත සංවහනය කියලා තව එකක් තියෙනවා. කෘත සංවහනයේදී අකණ්ඩවම වාත ධාරාවක් ඒ රත් වෙච්ච වස්තුව දෙසට එල්ල කරන්න ඕන. සාමාන්‍ය විදුලි පංකාවක් ක්‍රියාත්මක කරලා තමයි අපි ඒ වගේ කෘතිමව සංවහනය ඇති කරන්නේ. දැන් මේකේ ප්‍රායෝගික පරීක්ෂණයක් තියෙනවා. ඒ පරීක්ෂණය කරනකොටත් අපි විද්‍යාගාරයේ ජනේලයක් ගාව ඒ රත් වෙච්ච වස්තුව එල්ලලා පරීක්ෂණය කරනවා නම් අපි ඒකට කියන්නේ ස්වාභාවික සංවහනය මගින් සිසිලණය කරනවා කියලා. දරුවා විද්‍යාගාරයේ තියෙන විදුලි පංකාවක් ක්‍රියාත්මක කළා ඒ වස්තුවට අකණ්ඩවම සුළං ධාරාවක් වදින සලස්වනවා නම් එතකොට කියන්නේ කෘත සංවහනය යටතේ සිසිලණය සිද්ධ කරනවා කියලා. ඒතර මෙතන සංවහනයට නම් දෙකක් දුන්නා. ස්වාභාවික සංවහනය සහ කෘත සංවහනය. දරුවන්ට මේ දෙක තේරෙන්න ඕන. ඊට පස්සේ වාතාංශය ඇවිල්ලා උණුසුම් වස්තුවේ ගැටිලා උණුසුම් වස්තුවෙන් තාපය අරගෙන ඉවතට යනවා. ඒතර උණුසුම් වස්තුවේ උෂ්ණත්වය පහළ බහිනවා. අන්න ඒකට අපි කියනවා සිසිලණය කියලා. ඒතර මේ වචනේ දරුවන්ට තේරෙන්න ඕන මොකද්ද සිසිලණය වෙනවා කියලා කියන්නේ. උෂ්ණත්වය පහළ බැහිම තමයි අපි මේ පාඩමේදී සිසිලණය කියලා හඳුන්වන්නේ. උණුසුම් වස්තුවක් පරිසරයේ තබා කාලය සමග එහි උෂ්ණත්වය පරීක්ෂා කර කාලයට එදිරිව උෂ්ණත්වය වෙනස් වන ආකාරය ප්‍රස්ථාරගත කළහොත් ලැබෙන වක්‍රය සිසිලන වක්‍රයක්. සිසිලන වක්‍රයක් ලෙස හඳුන්වයි. සිසිලන වක්‍රය මත කිසියම් ලක්ෂයකදී වක්‍රයට අඳිනු ලබන ස්පර්ශකයේ අනුක්‍රමණයේ සංඛ්‍යාත්මක අගයෙන් එම ලක්ෂයේ සිසිලන ශීඝ්‍රතාව ලැබේ. අපි මේ ටික පස්සේ බලමු. මෙතන කියනවා රත් කරපු වස්තුවක් පරිසරයේ එල්ලලා තියලා ඒකේ උෂ්ණත්වය මනින්න අපි උෂ්ණත්මානයකුත් සවි කළා විරාම කටිකාවක් අරගෙන එය ක්‍රියාත්මක කළා අපි විනාඩි භාගයෙන් භාගයට වගේ උෂ්ණත්වය මනිනවා. විනාඩි භාගයක් ගියාම වස්තුවේ උෂ්ණත්වය මොකද්ද කියලා බලනවා. තව විනාඩි භාගයක් ගියාම වස්තුවේ උෂ්ණත්වය බලනවා. ඒ වගේ
විනාඩි භාගයෙන් භාගයට වස්තුවේ උෂ්ණත්වය පහළ බහින ඒවා නිරීක්ෂණය කළා. ඒ පාඨාංක ටික සටහන් කරගෙන අපි කාලයට එදිරිව ඒ කියන්නේ x අක්ෂය පැත්තට කාලය කියලා පෙන්වලා y අක්ෂයෙන් අපි පෙන්නනවා මේ වස්තුවේ උෂ්ණත්වය. පෙන්නලා කාලයත් එක්ක උෂ්ණත්වය වෙනස් වෙන විදිය අපි ප්‍රස්ථාරයක් ඇන්දොත් ප්‍රස්ථාරගත කළොත් අන්න ඒ වගේ වක්‍රයකට අපි මේ පාඩමේදී කියනවා සිසිලන වක්‍රයක් කියලා. සිසිලන වක්‍රය. මේ වචන තේරුම් ගන්න කෘත සංවහනය කියන්නේ මොකද්ද? ස්වාභාවික සංවහනය කියන්නේ මොකද්ද? සිසිලනය කියන්නේ මොකද්ද? සිසිලන වක්‍රය කියන්නේ මොකද්ද? සිසිලන වක්‍රයක් කියලා කියන්නේ වස්තුවේ උෂ්ණත්වය වෙනස් වීම කාලයත් එක්ක සටහන් කරගෙන පාඨාංක ටික සටහන් කරගෙන කාලයට එදිරිව උෂ්ණත්වය වෙනස් වෙන ආකාරය ප්‍රස්ථාරයක් ඇන්දම එන වක්‍රය. ඒකට කියනවා සිසිලන වක්‍රය. මෙන්න මේ වගේ එකක්. අපි සාමාන්‍යයෙන් මේකේ ප්‍රායෝගික පරීක්ෂණයේදී නම් කරන්නේ කැලරිමීටරයකට අපි අරගෙන රත් වෙච්ච ජලය එහෙම නැත්නම් පොල් තෙල් වගේ එකක් ඒගොල්ලොන්ගේ තමයි අපි උෂ්ණත්වය මනින්නේ. ඝන වස්තුවක අපි උෂ්ණත්වය මනින්නේ නැහැ. නමුත් ඝන වස්තුවකත් ඒ වගේ අපිට පුළුවනි උෂ්ණත්වය මනින්න. එහෙම මනිනවා නම් ඝන වස්තුව සිදුරු කළා ඒක ඇතුළට උෂ්ණත්වමානයක් ගිල්වලා තියෙන්න ඕන. එයාගේ උෂ්ණත්ව පාඨාංකය ගන්න. ප්‍රායෝගික පරීක්ෂණවලදී කරන්නේ ද්‍රවවල. ඒතර කැලරිමීටර වලට රත් වෙච්ච ජලය හෝ පොල් තෙල් වගේ දෙයක් වත් කළා අනවරත වාත ප්‍රවාහයක් එන්න සලස්වලා ඒ කියන්නේ අපි විදුලි පංකාවක් ක්‍රියාත්මක කළා ඒකෙන් අර කැලරිමීටරයේ දෙසට වාත ධාරාවක් වදින සලස්වනවා. කළා විනාඩි භාගයෙන් භාගයට උෂ්ණත්වය මනිනවා මේකේ කොහොමද උෂ්ණත්වය පහළ බහින්නේ කියලා. සාමාන්‍ය පරීක්ෂණය පටන් ගන්න පුළුවන් සෙල්සියස් 80 දී විතර වගේ. ඒතර 80 ඉඳලා 80 70 60 50 ඒ ආදී වශයෙන් වස්තුවේ උෂ්ණත්වය පහළ බහින එක කාලයත් එක්ක නිරීක්ෂණය කරනවා. කළා අපි ප්‍රස්ථාරයක් අඳිනවා. එතකොට මෙන්න මේ වගේ වක්‍රයක් එනවා දරුවන්ට. මේ පැත්තෙන් පේනවා උෂ්ණත්වය පේන අක්ෂය මේ පැත්තෙන් තියෙනවා කාලය. මෙතන කාලය තත්පර වලින් මේ පැත්තෙන් උෂ්ණත්වය සෙල්සියස් වලින්. ඒතර අපි පරීක්ෂණය පටන් ගත්තේ සෙල්සියස් 80 දී නම් අපි මේ ස්ටොප් වොච් එක මෙතනින් ක්‍රියාත්මක කරනකොට විරාම ගටිකාව ක්‍රියාත්මක කරනකොටම උෂ්ණත්වය අපි ලබා ගන්නවා. ඒක අපි හිතමු 80යි කියලා. ඊට පස්සේ මෙයාගේ උෂ්ණත්වය ක්‍රමයෙන් පහළ බහිනවා. ඒතර මුල හරියේදී අපිට පුළුවන් උෂ්ණත්වය වේගයෙන් පහළ බහින බලන්න. අග හරියේදී ඊටාම හිමින් තමයි උෂ්ණත්වය පහළ බහින්නේ. දරුවෝ ගෙදරදී තේ එකක් බොනකොටත් ඔය අත්දැකීම ලබලා තියෙනවා. අපි සාමාන්‍යයෙන් නටන වතුරෙන් තමයි තේ එක හදන්නේ. එතකොට මේකට සීනි අරගෙන තේ කොළ අරන් පිටි දාලා දිය කළා ඔය ටික කළා අපිට බොන්න පුළුවන් විතර කප් එකට එනකොට සාමාන්‍යයෙන් සෙල්සියස් 90ක් විතර වෙලා තියෙනවා. සෙල්සියස් 100 වතුරෙන් හැදුවට අතෙන්ට එනකොට සෙල්සියස් 90ක් විතර වෙලා තියෙනවා. ඒතර ඒක ඉක්මනින්ම සිසිල් වෙනවා. අපිට සාමාන්‍යයෙන් බොන්න පුළුවන් මට්ටමට වේගයෙන් උෂ්ණත්වය අඩු වෙනවා. නමුත් තේක සම්පූර්ණයෙන්ම ඇල් වෙන්නේ නැහැ හුඟක් වෙලා යනකම්. සම්පූර්ණයෙන්ම නෙමෙයි නැහැනේ ගොඩාක් වෙලා යනකම්. අර උෂ්ණත්වය වැඩි හරියේදී තමයි වේගයෙන් තාපය ඉවතට ගමන් කරන සලස්සලා එයා ඉක්මනින් සීතල වෙන්නේ. අග හරියේදී තාම හැමි. ඒකේ ප්‍රස්ථාරය ඇන්දොත් මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. මෙන්න මේ වගේ වක්‍රයක් කොහොම තියෙනවා. ඉතින් අපිට මේක මේ ඔන්න වගේ රේඛාවක් අඳින්න පුළුවන්. ඒකට කිට්ටු වෙනවා වගේ පේනවා. මේක ඉතින් පරිසර උෂ්ණත්වය 30ක් නම් සාමාන්‍යයෙන් ගොඩාක් වෙලා ගියාට පස්සේ තමයි සෙල්සියස් 30ට එන්නේ. මේක අඳිනකොට ඔයාලා අර වෙනත් තැන්වල ප්‍රස්ථාර අඳිනවා වගේ මේක මේ අක්ෂයේ ස්පර්ශයෙන් අඳින්න එපා. මොකද උෂ්ණත්වය බිඳුව දක්වා එන්නේ නැහනේ අපේ පරිසරවල. අපි කාමර උෂ්ණත්වය සෙල්සියස් 25 කියලා ගත්තොත්
25 ඕක ඇවිල්ලා නවතින්න ඕන. ඒතර 25ට එන්නත් සෑහෙන වෙලාවක් යනවා. මුල හරිය තමයි වේගයෙන් උෂ්ණත්වය පහළ බහින්නේ. අග හරිය ටිකක් හිමින් තමයි මේක සිද්ධ වෙන්නේ. මෙන්න මේ වගේ වක්‍රයක් ඇන්දොත් මේ පැත්තට කාලය යොදලා අර පැත්තට උෂ්ණත්වය යොදලා ඒ වගේ වක්‍රයකට අපි කියනවා සිසිලන වක්‍රයක් කියලා. සිසිලන වක්‍රය. ඒතර මෙන්න මේ වගේ වක්‍රයක් දරුවන්ට අඳින්න පුළුවන් කාලයත් එක්ක මේ පැත්තට කාලය මිනිත් වලින් අඳින්නත් පුළුවන්. මේ පැත්තට උෂ්ණත්වය සෙල්සියස් වලින් තියෙන්නේ. නමුත් අපි අර සිසිලන වක්‍රයක් අඳිනකොට SI එකක වලින් ගන්නවා නම් මේ පැත්තට තත්පර ලකුණු කරන්න. විශිෂ්ට තාපධාරිතාව වැඩි. දැන් ජලයේ විශිෂ්ට තාපධාරිතාව අපි කතා කරා 4200ක් කියලා. ඒතර ඒ වගේ විශිෂ්ට තාපධාරිතාව වැඩි ද්‍රවයක ටිකක් වැඩි ප්‍රමාණයක් අපි භාජනයකට අරගෙන රත් කළා සෙල්සියස් 80ට ගියමුකෝ. ඒක සීතල වෙන්න දුන්නොත් එයාගේ උෂ්ණත්වය පහළ බහින්න ගොඩාක් වෙලා යනවා. මොකද විශිෂ්ට තාපධාරිතාව වැඩි කියලා කියන්නේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 1කින් පහළ බස්සන්නත්. සෙල්සියස් අංශක 1කින් පහළ බස්සන්නත් ගොඩාක් තාපය පිට කරන්න වෙනවා. ඒතර අනවරත වාත ප්‍රවාහයක් උඩම් පාරක් අපි වදින්න සැලැස්සුවා වුණත් උෂ්ණත්වය පහළ බහින්නේ ඊටාම හිමින්. එතකොට මේ පැත්තේ කාලය ඔයාලා තත්පර වලින් මැන්නට සමහරට තත්පර 30න් 30ට ගත්තට උෂ්ණත්වය පහළ බැහිමක් ඒ තරම්ම පේන්නේ නැති වෙන්න තියෙන පුළුවන්. ඒ පැත්තට මිනිත් වලින් ගන්නත් පුළුවන්. විශිෂ්ට තාපධාරිතාව අඩු එක්කෙනෙක් නම් ඉක්මනින් සීතල වෙනවා. ඒතර අපි තත්පර 30න් 30ට කාලය මැන්නත් අපිට පේනවා උෂ්ණත්වය වේගයෙන් පහළ බහිනවා. දරුවන්ට මේකේ ප්‍රායෝගික පරීක්ෂණයේදී තියෙනවා නිව්ටන්ගේ සිසිලන නියමය සත්‍යාපනය කරන්න. ඒතර මේ පරීක්ෂණය කරන්න වෙනවා. අපි පරීක්ෂණය කරලා පෙන්නනවා දරුවන්ට. එතකොට බලා ගන්න පුළුවන් කොහොමද මේ පරීක්ෂණය කරන්න කියලා. මේක ටිකක් දීර්ඝ වේලාවක් ගත වෙන ටිකක් නීරස පරීක්ෂණයක්. මේක ලොකු දෙයක් කරන්න නැහැ. වස්තුවක් පරිසරයේ එල්ලලා තියලා ඒකට සුළං ධාරාවක් වදින්න සලස්වලා දැන් ද්‍රවයක් ගන්නවා නම් ඒක මන්ත කරන්න ඕන. ඒක මන්ත කර කර තත්පර 30න් 30ට උෂ්ණත්වය මනින්න විතරයි තියෙන්නේ. ඉතින් දරුවෝ අපි දන්නවා මේකේ ප්‍රායෝගික පරීක්ෂණය කරන්න ගියාම ළමයි ටිකක් කම්මැලි ස්වරූපයක් තමයි මේ පරීක්ෂණයට තියෙන්නේ. මොකද මේකේ උපකරණ සකස් කරලා අටවන්න ලොකු වැඩ කොටසක් කරන්න දෙයක් නැහැ. උෂ්ණත්වය බලන්න විතරයි තියෙන්නේ තත්පර 30න් 30ට. ඊට පස්සේ මේ ප්‍රස්ථාරය අඳින ටික අපි සාමාන්‍යයෙන් මේකේ ප්‍රායෝගික පරීක්ෂණය කරන වෙලාවේ කරන්න බෑ. ගෙදර ගිහින් තමයි කරන්න වෙන්නේ. මොකද පාඨාංක ගොඩාක් ගන්න වෙනවා මේ වගේ වක්‍රයක් අඳින්න නම්. සරල රේඛාවක් අඳින්න නම් අපිට පුළුවන් පාඨාංක 4ක් අරගෙන නැත්නම් 5ක් අරගෙන. නමුත් මේ වගේ වක්‍රයක් සිසිලන වක්‍රයක් අඳින්න බෑ පාඨාංක 5ක් අරන්. ඊට පාඨාංක 25ක් 30ක් ගන්න වෙනවා. ඒතර ඒකට සෑහෙන වෙලාවක් දරුවන්ට මේ ජලය වගේ එකක් මන්ත කර කර විනාඩි භාගයෙන් භාගයට උෂ්ණත්වය මැනලා පාඨාංක ගන්න වෙනවා. එහෙම අරගෙන යනදොත් තමයි මේ වගේ සිසිලන වක්‍රයක් අඳින්න පුළුවන් වෙන්නේ. මේක සෙල්සියස් බිඳුවට යන්නේ නැහැ. කාමර උෂ්ණත්වයේ වගේ ඇවිල්ලා නවතිනවා. අපි අතන අර මේක කතා කර වෙලාවේ කිව්වා මේ වගේ සිසිලන වක්‍රයක් ඇඳලා ඒ වක්‍රයේ කිසියම් ලක්ෂයකදී අපි අඳිනවා ඒ වක්‍රයට ස්පර්ශකයක්. මේ තියෙන එහෙම ඇඳපු ස්පර්ශකයක්. ඒ ස්පර්ශකයක් ඇඳලා ඒ ස්පර්ශකයේ බෑවුම අනුක්‍රමණය tan θ අපි ගන්න. ඒක අපි ගන්න මේ x අක්ෂයේ ධන දිශාවත් එක්ක තියෙන කෝණය නෙමෙයි සුළු කෝණයේ tan අගේ තමයි ගන්නෙ. ඒතර එන්නේ අනුක්‍රමණයේ ඍණාගේ එන්නේ. අපි මෙතන ලකුණ සලකන්නේ නැහැ. එතකොට සිසිලන වක්‍රයක් ඇඳලා සිසිලන වක්‍රයේ මත තියෙන කිසියම් ලක්ෂයකදී ඒ වක්‍රයට අපි අඳිනවා ස්පර්ශකයක්. ඇඳලා ඒ ස්පර්ශකයේ බෑවුම හොයනවා. බෑවුම tan θ. අන්න ඒතනින් මෙන්න මේ කෝණයේ tan අගෙන් අපිට එනවා සිසිලන ශීඝ්‍රතාව. මේ වචන තේරුම් ගන්න සිසිලනය කියලා එකක් තියෙනවා. සිසිලනය.
සිසිලනය කියන්නේ වස්තුවක උෂ්ණත්වය පහළ බැසීම. ඒතර වස්තුවක උෂ්ණත්වය පහළ බහින්න නම් අනිවාර්යයෙන්ම යාගෙන් තාපය පිට වෙන්න ඕන. ඒතර තාපය පිටවීම අපිට පේන දෙයක් නෙවෙයි. ඒක දෘශ්‍යමාන ක්‍රියාවලියක් නෙවෙයිනේ. තාපය පිට වෙනවා අනිවාර්යයෙන්ම පරිසරයට වඩා වැඩි උෂ්ණත්වයක හිටියොත්. දැන් අපේ මිනිස් ශරීරයෙන් නිරතුරුවම තාපය පිට වෙනවා. අපි ඉන්නේ සෙල්සියස් 37 නේ. ඒතර පරිසරයේ තියෙන 25 විතර වගේ. ඒතර අපි සහ පරිසරය අතර උෂ්ණත්ව වෙනසක් තියෙනකොට අපේ ශරීරයෙන් නිරතුරුවම තාපය පිට වෙනවා. නමුත් අපිට ඒක ගැන අදහසක් නැහැනේ. අපිට එහෙම කල්පනාවක් වෙන්නෙත් නැහැනේ අපේ ශරීරයෙන් තාපය පිට වෙනවා කියලා. දැන් නුවරඑළිය වගේ පරිසරයකට ගියොත් තමයි අපිට ඒක තේරෙන්නේ. ඒතර ඒ වගේ සීත දේශගුණයක් තියෙන තැනකට ගියොත් ඒතර පරිසරයේ උෂ්ණත්වය ගොඩාක් අඩුයි. සෙල්සියස් 5 10 2 3 ඒ වගේ වෙන්න පුළුවන්. ඒතර අපේ ශරීරයේ 37. ඒතර ලොකු වෙනසක් තියෙනවනේ. උෂ්ණත්ව වෙනස. එතකොට වේගයෙන් තාපය හානි වෙනවා. අන්න ඒ වගේ තාපය හානි වුණොත් තමයි වස්තුව සිසිල් වෙන්නේ. ඒතර ඒ සිසිලන එක තමයි මේ සිසිලනය කියලා කියන්නේ. ඒතර කාලයත් එක්ක කාලය T සහ උෂ්ණත්වය ප්‍රස්ථාරයක් යනදම අපි ඒකට කියනවා මේ වගේ අඳින වක්‍රයට අපි කියනවා සිසිලන වක්‍රය කියලා. සිසිලන වක්‍රය. දැන් මේ සිසිලන වක්‍රයේ කිසියම් තැනකදී අපි හිතුව මෙන්න මේ වගේ තැනකදී කියලා මෙතන උෂ්ණත්වය අපි හිතුව 60යි කියලා. කිසියම් උෂ්ණත්වයකදී මේ වක්‍රයට අපි අඳිනවා ස්පර්ශකයක්. ස්පර්ශකයක්. මෙන්න මේ වගේ ස්පර්ශකයක් අඳිනවා. ඒතර මේ ස්පර්ශකයෙන් දරවන්න පුළුවන් මේ පැත්තට මේ පොඩි ත්‍රිකෝණයක් ඇඳලා tan θ හොයන්න. අන්න ඒකෙන් එනවා සිසිලන අනුක්‍රමණය. සිසිලන ශීඝ්‍රතාව. කියන්නේ මේ පැත්තෙන් tan θ කියන්නේ මේ උසක් බෙදනවා මේ දුරේ. ඒතර ඒකට අපි කියනවා සිසිලන ශීඝ්‍රතාව කියලා. සිසිලන ශීඝ්‍රතාව. නම් ගොඩක් තියෙනවා. උෂ්ණත්වය පහළ බහින එකට අපි කියන්නේ සිසිලනය කියලා. කාලයත් එක්ක උෂ්ණත්වය පහළ බැසීම ප්‍රස්ථාරයක් ඇන්දොත් ඒකට කියන්නේ සිසිලන වක්‍රය කියලා. සිසිලන වක්‍ර වල හැඩය ගොඩක් වෙලාවට මෙන්න මේ හැඩයෙන් එන්නේ. ඒ සිසිලන වක්‍රය මත කිසියම් ලක්ෂයකදී කිසියම් උෂ්ණත්වයකදී වක්‍රයකට ස්පර්ශකයක් ඇන්දොත් ඇඳලා ඒ ස්පර්ශකයේ බෑවුම tan θ ගත්තොත් ඒකේ ලකුණ සලකන්නේ නැතුව අගය ගත්තොත් ඒකට අපි කියනවා සිසිලන ශීඝ්‍රතාව. සිසිලන වක්‍රයේ P ලක්ෂයේදී ඇඳි ස්පර්ශකයේ අනුක්‍රමණයේ සංඛ්‍යාත්මක අගය. මෙතන tan θ එන්නේ x අක්ෂයේ ධන පැත්තත් එක්ක නෙමෙයි එන්නේ අනිත් පැත්තත් එක්ක එන්නේ. ඒක නිසා අපි ලකුණ සලකන්නේ නැහැ සංඛ්‍යාත්මක අගය තමයි ගන්න. එයා ඩෙල්ටා තීටාට ඩෙල්ටා t මගින් අංකණය කරයි. ඩෙල්ටා තීටාට ඩෙල්ටා t ඒකක වනුයේ කෙල්වින් තත්පරයට. SI එකක ගත්තොත් තමයි කෙල්වින් තත්පරයට නැත්නම් තත්පරයට සෙල්සියස් කියලා කියන්නත් පුළුවන්. එතකොට මේක කියන්නේ මොකද්ද? මෙන්න මේ වක්‍රය. මේකට කියන්නේ සිසිලන වක්‍රය. ඒ වක්‍රයේ කිසියම් උෂ්ණත්වයකදී මෙයාට අඳිනවා ස්පර්ශකයක්. ඒ ස්පර්ශකයෙන් අපි පොඩි ත්‍රිකෝණයක් මෙහෙම ඇඳලා ඒකෙන් ගන්නවා අනුක්‍රමණය. ඒතර ඒකේ සංඛ්‍යාත්මකකේ විතරයි ගන්නෙ. ඒතර අපිට එන්නේ මේ උස එන්නේ මෙන්න මේ ටික. මේ ටික ඩෙල්ටා තීටා. මේ ටික ඩෙල්ටා t. මේ ටික ඩෙල්ටා තීටා මේ ටික ඩෙල්ටා t. ඒතර tan θ කියලා කියන්නේ නිකන් තීටා බෙදීම t නෙමෙයි ඩෙල්ටා තීටා බෙදීම ඩෙල්ටා t. මෙන්න මේ සිසිලන ශීඝ්‍රතාවය. මෙතන තියෙන වචනේන්නේ මේකට කියන්න පුළුවන් ඩෙල්ටා තීටා බෙදීම ඩෙල්ටා t. උෂ්ණත්ව වෙනසක් බෙදන්න ඕන කාලයෙන්.
හරියටම කිසියම් මොහොතකදී හරියටම ගන්න ඕන නම් මේ වගේ සිසිලන වක්‍රය ඇඳලා ඒ අදාළ ලක්ෂයේදී එයාට ස්පර්ශකයක් ඇඳලා ඒ ස්පර්ශකයෙන් ඕන මේ බෑවුම සොයාගන්න. ඒක තමයි අරක විස්තර කරලා තිබුණේ. ඒතර ඒක මේ කුඩා කොටස තමයි ඩෙල්ටා තීටා කියන්නේ උෂ්ණත්ව වෙනස. ඒකට ගත වෙච්ච කාලය තමයි ඩෙල්ටා T කියලා කියන්නේ. ඒතර මෙයාගේ ඒකක බැලුවොත් උඩින් තියෙන කෙල්වින් නැත්නම් සෙල්සියස් යට තියෙන තත්පර. ඒතර ඒකකේ ඉන්නේ තත්පරයට කෙල්වින් නැත්නම් තත්පරයට සෙල්සියස්. මතක තියාගන්න මේවා. මේක ලියන්නේ ඩෙල්ටා තීටා යට ඩෙල්ටා T. උඩ ඉන්නේ තීටා. මොකද මේකේ තව කොටසක් එනවා තව ටිකක් එහාට ගියාම ඩෙල්ටා Q කියලා. ඒවා පටලවන්න එපා. උෂ්ණත්ව වෙනසක් කාලයෙන් බෙදුවම ඒක උෂ්ණත්වයේ වෙනස් වීමේ ශීඝ්‍රතාව. එහෙම නැත්නම් සිසිලන ශීඝ්‍රතාව. සිසිලන ශීඝ්‍රතාව. මෙයා සිසිලන ශීඝ්‍රතාව. සමහරට ගණනක තියෙන පුළුවන් උෂ්ණත්වය 60 ඉඳන් 58ට අඩු වුණා උෂ්ණත්වය 60 සිට 58ට අඩු වුණා විනාඩි 2කදී කියලා. උෂ්ණත්වය සෙල්සියස් 60 ඉඳන් 58ට අඩු වුණා විනාඩි 2කදී. එහෙම වුණොත් මෙහෙමයි ලියන්නේ. 60 ඉඳලා 58ට එතකොට වෙනස 2යි. විනාඩි 2ක් නම් දෙවරක් 60යි. මෙන්න මේ විදිහට තමයි ඩෙල්ටා තීටාට ඩෙල්ටා T හොයාගන්නේ. එතකොට 60න් 58ක් ගියාම 2යි. ඒ දෙක මේ දෙකට කැපෙනවම එකයට 60ක් එනවා. තත්පරයට සෙල්සියස් එක බෙදීම 60යි කියලා එන්නේ. මේ වගේ දෙන්න පුළුවන්. නැත්නම් අර වගේ ස්පර්ශකයක් ඇඳලා ඒකෙන් අනුක්‍රමණය හොයාගන්න කියලා කියන්නත් පුළුවන්. ක්‍රම දෙකටම අහනවා. ප්‍රස්ථාරයෙන් පෙන්වනු ලබන තවත් වැදගත් ලක්ෂණයක් වන්නේ වස්තුව වැඩි උෂ්ණත්වයක සිටින විට එය වැඩි ශීඝ්‍රතාවයෙන් සිසිලනය වන බවත් අඩු උෂ්ණත්වයක සිටින විට අඩු ශීඝ්‍රතාවයෙන් සිසිලනය වන බවත්. ප්‍රස්ථාරයේ පෙන්වන තවත් ලක්ෂණයක් ගැන කියන්නේ වස්තුව වැඩි උෂ්ණත්වයක සිටින විට වැඩි ශීඝ්‍රතාවයෙන් ඒ කියන්නේ වේගයෙන් උෂ්ණත්වය පහළ බහිනවලු. වස්තුව අඩු උෂ්ණත්වයක ඉන්නකොට ශීඝ්‍රතාවය කියන එක අඩුලු. හෙමින් තමයි උෂ්ණත්වය පහළ බහින්නේ. ඒක නිසා තමයි අර වක්‍රයේ උඩ හරියේ බෑවුම ටිකක් වැඩි වගේ වෙලා අග හරියේ බෑවුම අඩුවෙන් තියෙන්නේ. මේ වක්‍රේ. මේ මම ඇඳපු වක්‍රයෙන් ගන්නත් පුළුවන්. මේ හරියේ බෑවුම ගොඩක් වැඩි. මේ හරියේ බෑවුම ගොඩක් අඩුයි. tan θ අඩුයි. ඒකයි කියන්නේ. උෂ්ණත්වය වැඩි හරියේදී මේ පැත්තේ උෂ්ණත්වය මෙතන උෂ්ණත්වය මෙතන කාලය. ඒතර උෂ්ණත්වය වැඩි හරියේදී මේකේ බෑවුම අනුක්‍රමණය වැඩි. උෂ්ණත්වය අඩු හරියේදී අඩුයි. තේ එකක් උනත් ඉක්මනින් සීතල වෙන්නේ ටිකක් වැඩි උෂ්ණත්වවලදී. මම එකයි කිව්වේ අර එයා කාමර උෂ්ණත්වයට මේ ඇල් වෙනවා කියලා අපි කියන්නේ. එහෙම එන්නේ නැහැ ගොඩාක් වෙලා යනතුරු. මුල හරිය තමයි අපිට බොන්න පුළුවන් මට්ටමට වේගයෙන් උෂ්ණත්වය පහළ බහිනවා. ඊට පස්සේ හරිය තාම හිමින් සිද්ධ. මෙතන ඒක තමයි කියන්නේ වැඩි උෂ්ණත්වයේදී වැඩි ශීඝ්‍රතාවයක් දෙනවලු අඩු උෂ්ණත්වයේදී අඩු ශීඝ්‍රතාවයක්ලු තියෙනවා. දැන් අපිට තව අලුතෙන් වචනයක් ඉගෙන ගන්න තියෙනවා. මේ ඒක තාපය හානි වීමේ ශීඝ්‍රතාව. කලින් කිව්වේ උෂ්ණත්වයේ පහළ බැසීමේ ශීඝ්‍රතාව සිසිලනය කියලා කිව්වේ. ඒකේ සංකේත ලිව්වේ ඩෙල්ටා තීටා යට ඩෙල්ටා T. ඩෙල්ටා තීටා යට ඩෙල්ටා T. මෙතන තියෙන්නේ තාපය හානි වීමේ ශීඝ්‍රතාව. ඒක ඩෙල්ටා Q. අපි මේකේ තාප මිතිය කොටස පටන් ගන්න තැනමත් කිව්වා තාපය කියන එක හඳුන්වන්න. තාපය කියන්නේ ශක්ති ප්‍රභේදයක්. ඒක හඳුන්වන්න අපි ලියන සංකේතය Q අකුර කියලා. උෂ්ණත්වය අඟවන්න තමයි තීටා ලිව්වේ. ඒතර මෙතන තියෙන්නේ තාපය හානි වීමේ ශීඝ්‍රතාව. කාලයෙන් බෙදනවා උඩ ඉන්නේ Q තාපය.
විභාගෙදී උත්තර පත්‍ර බලනකොට ළමයින්ගේ උත්තර පත්‍රවල පේන දෙයක් තමයි දරුවන්ට සිසිලන ශීඝ්‍රතාවයයි තාපය හානි වීමේ ශීඝ්‍රතාවය දෙකම එක වගේ තමයි තේරිලා තියෙන්නේ. දෙකටම ලියලා තියෙන එකම සංකේත. මේක හරියට තේරුම් ගන්න. තාපය කියන්නේ ශක්තියක්. ශක්තිය පරිසරයට හානි වෙලා යන එක අපිට නිරීක්ෂණය කරන්න බෑ. අපිට පේන්නේ නැහැ. ඒක දෘශ්‍යමාන ක්‍රියාවලියක් නෙමෙයි. නමුත් තාපය හානි වීම නිසා වස්තුවේ උෂ්ණත්වය පහළ බහිනවා. ඒතර උෂ්ණත්වය පහළ බහින එක නම් අපිට උෂ්ණත්මානයක් තියලා නිරීක්ෂණය කරන්න පුළුවන්. එතකොට සිසිලන ශීඝ්‍රතාව නැත්නම් උෂ්ණත්වය පහළ බැසීම නැත්නම් සිසිලනය ඒවා නිරීක්ෂණය කරන්න පුළුවන්. නමුත් වස්තුවෙන් අපිට නොපෙනී අපිට නොදැනී තාපය හානි වෙලා යනවා. එන්නේ තාපය හානි වෙන ශීඝ්‍රතාව. කොච්චර වේගයෙන් තාපය හානි වෙනවද කියන එක තමයි ඩෙල්ටා Q යට ඩෙල්ටා T කියලා අංකණය කරන්නේ. දැන් මේ වගේ වස්තුවක් අපි ලෝහයක් ගෝලයක් කියමු තඹ ගෝලයක් වගේ එකක් රත් කරලා මේ වගේ පරිසරයේ එල්ලලා ඒ ගෝලය ඇතුළට දාලා දෙනවා අපි උෂ්ණත්වමානයක්. උෂ්ණත්වය බලන්න. ඒතර උෂ්ණත්වය පහළ බහින එක තමයි මට බලා ගන්න පුළුවන්. විරාම කටිකාවක් අරගෙන තත්පර 30න් 30ට විරාම කටිකාවක් අරන් තත්පර 30න් 30ට අපිට පුළුවන් උෂ්ණත්වය බලන්න. ඒතර අපිට පේනවා උෂ්ණත්වය වේගයෙන් අඩු වෙවි යනවා. ඒ උෂ්ණත්වය අඩු වෙන්නේ මොකද? උෂ්ණත්වය අඩු වෙන්නේ අපිට නොපෙනී වස්තුවෙන් තාපය හානි වෙන නිසා. දැන් අපේ ශරීරයෙන් තාපය හානි වෙනවා. ඒතර නුවරඑළි වගේ ගියාම අපේ ශරීරයෙන් ඒ සීතල පරිසරයකට වේගයෙන් තාපය හානි වෙනවා. ඒතර තාපය හානි වීමම අපිට සීතල දැනෙන නිසා, අපි වෙවුලන්න ගන්න නිසා, අපි තාපය හානි වීම එක අවම කරගන්න, අඩු කරගන්න අපි බ්ලැන්කට්ටුවක් වගේ එකක් යොදලා මේ ඇඟ වහ ගන්න. ඒ එතන කරන්නේ තාපය හානි වෙන එක වළක්වන එක. තාපය හානි වෙන්නේ වස්තුවයි පරිසරය අතර අමතර උෂ්ණත්වයක් තිබුණොත් අපිට නොපෙනීම වස්තුවෙන් අනිවාර්යයෙන්ම තාපය හානි වෙනවා. දැන් අපි දැකලා තියෙනවා රිජිෆෝම් පෙට්ටි වගේ ඒවා, අයිස්ක්‍රීම් වගේ ඒවා, නැත්තම් සීතකල මාළු වගේ ඒවා අරගෙන මිනිස්සු දුර බැහැර ප්‍රදේශ වලට අරන් යනවා. ඒතර මේ රිජිෆෝම් පෙට්ටි වල ඇසරීමෙන් කරන්නේ තාපයේ ඉවතට හානි වෙන එක වළක්වන එක. දැන් එතන රිජිෆෝම් භාවිතා කරලා තාපය හානි වීම වළක්වන එක ඒක සන්නයනයට අදාළ දෙයක්. අපි මේ පාඩමේ කතා කරන්නේ සුළං පහරක් ඇවිල්ලා. සුළං ප්‍රවාහයක්. වාතය ඇවිල්ලා රත් වෙච්ච වස්තුවේ ගැටිලා ඒකෙන් තාපය හානි වෙන සිද්ධාන්ත කොට තමයි මේ සාකච්ඡා කරන්නේ. ඉතින් මේ වගේ එකක් අපිට විද්‍යාගාරයේදී අපි මේ වගේ ලෝහ කොටසක් අරගෙන ඒ වගේ එකක් සිසිල් වීම නිරීක්ෂණය කරන්නේ නැහැ. අපි ගොඩක් වෙලාවට පරීක්ෂණවලදී කරන්නේ ද්‍රව සම්බන්ධ ඒවා තමයි. ජලයේ සිසිලන වක්‍ර අඳිනවා. පොල් තෙල් වලට සිසිලන වක්‍රයක් අඳිනවා. ඒතර දරුවාට තේරුම් ගන්න ඕන වස්තුව සිසිල් වෙන්නේ එයාගෙන් තාපය හානි වෙන නිසා කියලා. තාපය හානි වීම අපිට දෘශ්‍යමාන ක්‍රියාවලියකුත් නෙමෙයි අපිට පේන්නේත් නැහැ. ඒ වගේම පරිසරයට තාපය හානි වුණාම ඒ හානි වෙච්ච තාපය අපිට ගණනය කරන්නත් බෑ. පරිසරයටනේ තාපය ටික හානි වෙලා යන්නේ. ඒතර හානි වෙලා ගියපු තාපය ගොඩක් වෙලාවට අපිට ගණනය කරන්න බෑ. නමුත් මේ වගේ රාශියක් තියෙන භෞතික රාශියක් ඩෙල්ටා Q බෙදීම ඩෙල්ටා T. මේකේ නම තාපය හානි වීමේ ශීඝ්‍රතාව. තාපය හානි වීමේ ශීඝ්‍රතාව. ඩෙල්ටා Q බෙදීම ඩෙල්ටා T. තත්පරයකදී කොච්චර තාපය හානි වෙනවද කියන්නේ. මෙයාගේ ඒකක අරගෙන බැලුවොත් මේක ශක්තියක්නේ තාපය. ඒක නිසා එයාගේ එකක ජූල්. යටින් තියෙන කාලය. ඒතර තත්පරයට. එහෙම නැත්නම් ලියන්න පුළුවන් වොට් කියලා. ඒතර අපි කලින් ලිව්වේ ඩෙල්ටා තීටා යට ඩෙල්ටා T. Q නෙමෙයි. ඩෙල්ටා තීටා. ඒතර මෙයාගේ එකක අපි ලිව්වේ කෙල්වින් තත්පරයට. මේක පැහැදිලිව තේරුම් ගන්න මෙතන භෞතික රාශි දෙකක් කතා කරන්නේ මේ දෙක එක වගේ තේරුම් ගත්තොත් මේ පාඩමේ ඉස්සරහට යන්න බැරි වෙනවා. එකක් තියෙන ශක්තිය හානි වීමක් මෙයා. මෙයා ශක්තිය. මෙයා උෂ්ණත්වය.
ඒතර උෂ්ණත්වය පහළ බසින්නේ අපිට නොපෙනී වස්තුවෙන් තාපය හානි වෙන නිසා කියන එක තමයි තේරුම් ගන්න ඕන. දැන් මේ තියෙන්නේ කාලයත් එක්ක උෂ්ණත්වය වෙනස් වීම. ඒතර මෙහෙම වක්‍රයක් යනදම ඒකෙන් අපිට ලැබෙන්නේ සිසිලන ශීඝ්‍රතාව. අපි කලින් කොට සාකච්ඡා කරේ සිසිලන ශීඝ්‍රතාව. හැබැයි එහෙම සිසිලණය වෙන්නේ මේ රත් කරපු වස්තුවෙන් තාපය හානි වෙන නිසා. ඒක තමයි මතක තියාගන්න ඕන. අපිට නොපෙනෙන ක්‍රියාවලියක් තියෙනවා. ඒකෙන් තමයි ශක්තිය ඉවත් වෙන්නේ. ඒතර ශක්තිය ඉවත් වෙනකොට අපිට නිරීක්ෂණය කරන්න පුළුවන් දෙයක් තියෙනවා. එයා තමයි උෂ්ණත්වය පහළ බැසීම. ඒතර උෂ්ණත්වය පහළ බැසීමේ ශීඝ්‍රතාවට කියනවා සිසිලන ශීඝ්‍රතාව කියලා. තාපය හානි වීමේ ශීඝ්‍රතාව කියලත් අපිට තව නොපෙනෙන අපිට ගණනය කරන්න බැරි රාශියකුත් තියෙනවා. මොකද පරිසරයට නම් තාපය ටික හානි වෙලා යන්නේ අපිට ඒ තාපය ටික එකතු කරගන්න විදියක් නැහැනේ. ඒක නිසා ඒක හොයන්න බෑ. නමුත් එහෙම රාශියක් තියෙන බව දරුවෝ තේරුම් ගන්න ඕන. උණුසුම් වස්තුවක් පරිසරයේ එල්ලා තැබූ විට එහි උෂ්ණත්වය පහළ බැසීම සිසිලනයයි. ඒක අපි කලින් සාකච්ඡා කරා. උෂ්ණත්වය පහළ බහින එකට අපි කියන්නේ සිසිලනය කියලා. වස්තුවේ උෂ්ණත්වය පහළ බසින්නේ වස්තුවෙන් පරිසරයට තාපය හානි වීම නිසායි. වස්තුවෙන් ශක්තිය යනවලු එළියට. මොකද අපි කිව්වා මුලින්ම පාඩමේ මුලින්ම කිව්වා උෂ්ණත්වය වැඩි තැනක ඉඳලා උෂ්ණත්වය අඩු තැනට තාපය ගලාගෙන යනවා කියලා. අන්න ඒ ගලාගෙන යන තාපයට තමයි අපි මෙතෙන්ද කියන්නේ හානි වෙන තාපය කියලා. ඒ වස්තුවේ දෙන තාපය එළියට යන එකට අපි කියන්නේ හානි වෙනවා කියලා. තාපය හානි වීම දෘශ්‍යමාන ක්‍රියාවලියක් නොවේ. ඒක අපිට පේන්නේ නැහැ. තාපය හානි වෙන බව තහවුරු කරගත හැක්කේ උෂ්ණත්වය පහළ බැසීම නිරීක්ෂණය කිරීම මගින්. වස්තුවේ උෂ්ණත්වය පහළ යන බව හේතු ගත්තොත් තමයි අපිට තේරෙන්නේ මේකෙන් තාපය හානි වුණා කියලා. තේ එකක් නිවෙනවා කියලා අපි කියන්නේ අපිට තේරෙනවා ඒකේ උෂ්ණත්වය පහළ බහිනවා කියලා. නමුත් ඒ උෂ්ණත්වය පහළ බහින්නේ ඒ තේ කෝප්පෙන් තාපය පරිසරයට හානි වෙන නිසා. තාපය හානි වීමේ ශීඝ්‍රතාව ඩෙල්ටා Q යට ඩෙල්ටා T මගින් අංකණය කරන අතර එහි ඒකක තත්පරයට ජූල් නැත්නම් වොට්. එක්ක වොට් කියලා කියනවා නැත්නම් තත්පරයට ජූල්. ඔය ඕන එකක් ලියන්න පුළුවන් දෙකම SI ඒකක. මම හිතන්නේ දැන් දරුවන්ට මේ වචන දෙක තේරුම් ගිහිල්ලා ඇති. එකක් සිසිලණය, ඒ කියන්නේ උෂ්ණත්වය පහළ බැසීම. අනිත් එක දෘශ්‍යමාන නැති ක්‍රියාවලිය වස්තුවෙන් තාපය හානි වීම. ඒතර තාපය හානි වීමේ ශීඝ්‍රතාව ඩෙල්ටා Q යට ඩෙල්ටා T කියනවා. උෂ්ණත්වය වෙනස් වීමේ ශීඝ්‍රතාව ඩෙල්ටා තීටා යට ඩෙල්ටා T කියලා කියනවා. මේ දෙක එක විදිහට ලියන්න එපා සංකේත. අනිවාර්යයෙන්ම ඒකකත් එක්ක ලියන්න. ඒතර දරුවන්ට තේරෙනවා මෙතන මේ රාශි දෙක ඒකක දිහා බැලුවම පේනවනේ. ඒකෙන් පුළුවන් නිවැරදිව තේරුම් ගන්න. මෙන්න මෙතන තියෙනවා නිව්ටන්ගේ සිසිලන නියමය කියලා. අපි පාඩම පටන් ගන්න තැනත් මේ මාතෘකාවම යොදලා තිබුණා නිව්ටන්ගේ සිසිලන නියමය කියලා. නමුත් එතෙන්දී අපි කතා කරේ නිව්ටන් කියපු දේ නෙමෙයි මොකද්ද සිසිලනයක් කියන්නේ කියලා. සිසිලනයක් කියලා කියන්නේ වස්තුවේ උෂ්ණත්වය පහළ බැසීම. ඒක කාලයත් එක්ක ප්‍රස්ථාරගත කරොත් උෂ්ණත්වය ඒකට අපි කිව්වා සිසිලන වක්‍රයක් කියලා. ඒ සිසිලන වක්‍රයේ කිසියම් ලක්ෂයකදී ස්පර්ශකයක් ඇඳලා ඒකේ බෑවුම හෙව්වොත් tan θ ගත්තොත් අනුක්‍රමණය ගත්තොත් ලකුණ සලකන්නේ නැතුව අපි ඒකට කියනවා ඩෙල්ටා තීටා යට ඩෙල්ටා t නැත්නම් සිසිලන ශීඝ්‍රතාව. ඊට පස්සේ අපි කිව්වා රත් වෙච්ච වස්තුවක් පරිසරයක එල්ලලා තිබුණොත් එයාගෙන් තාපය පරිසරයට හානි වෙලා යනවා කියලා. ඒකට ඒ වෙලාවෙත් අපි ශීඝ්‍රතාවයක් කිව්වා තාපය හානි වීමේ ශීඝ්‍රතාව. ඩෙල්ටා Q යට ඩෙල්ටා t. අන්නේ දෙවණියට කිව්ව ඩෙල්ටා Q බෙදීම ඩෙල්ටා t. එහෙම නැත්නම් තාපය හානි වීමේ ශීඝ්‍රතාව සම්බන්ධයෙන් තමයි නිව්ටන් විසින් මේ වැදගත් සමීකරණය ඉදිරිපත් කරලා තියෙන්නේ. එයාගේ සංකල්පය, එයාගේ තියරි එක තමයි නිව්ටන්ගේ සිසිලන නියමය කියලා අපි දැන් සාකච්ඡා කරන්නේ. ඒකේ නමේ තිබුණට සිසිලනය කියලා එයා කියන්නේ ඒකේ උෂ්ණත්වය පහළ බහින එක ගැන නෙමෙයි කියන්නේ.
එයාගෙන් තාපය හානි වෙන එක ගැන තමයි කියන්නේ. අපි ඉස්සෙල්ලා බලමු නියමයේ මොකද්ද තියෙන්නේ කියලා. පස්සේ සාකච්ඡා කරලා බලමු අපිට ඒකේ අදහස ගන්න පුළුවන්ද කියලා. පරිසරයක තබා ඇති උණුසුම් වස්තුවක් අනවරත වාත ප්‍රවාහයක් යටතේ සිසිල් වන විට අකණ්ඩව මේකට සුළං පහරක් වදින සලස්වෙනවා නම් එහෙම නැත්නම් කෘත සංවහනය කෘතිමව සුළං ප්‍රවාහයක් ලැබෙන සලස්වනවා. එහෙම එකක් යටතේ මේක සිසිල් වෙනවා නම් කිසියම් අවස්ථාවකදී වස්තුවෙන් තාපය හානි වීමේ ශීඝ්‍රතාවය වස්තුව හා පරිසරය අතර අතිරික්ත උෂ්ණත්වයට අනුලෝමව සමානුපාතික වේ. ඔන්න එයා කියන කතාව. රත් කරපු වස්තුවක් පරිසරයේ එල්ලලා තියුවම එයාගෙන් තාපය හානි වෙනවලු. ඒ තාපය හානි වෙනවනේ හින්දානේ අපි කිව්වේ උෂ්ණත්වය පහළ වහිනවා කියලා. ඒකනේ අපි සිසිලන වක්‍රයක් ඇන්දේ. දැන් නිව්ටන් කියනවා තාපය හානි වෙන ශීඝ්‍රතාව. ඒ කියන්නේ කිසියම් මොහොතකදී තාපය කොච්චර ප්‍රමාණයක් එළියට යනවද කියන එක. තාපය හානි වීමේ ශීඝ්‍රතාව කිසියම් මොහොතකට තමයි ගන්න. ඒක අනුලෝමව සමානුපාතිකලු වස්තුවත් පරිසරයත් අතර තියෙන අතිරික්ත උෂ්ණත්වයට. අමතර උෂ්ණත්වයට. අපිටම අපේ යකඩ ගෝලයක් වගේ එකක් නැත්නම් තඹ ගෝලයක් වගේ එකක් සෙල්සියස් 100ට විතර රත් කරලා පරිසරයේ එල්ලලා තියෙනවා කියලා. ඒතර මේ වගේ. අපි යකඩ ගෝලයක් එල්ලලා තියෙනවා සෙල්සියස් 100ට රත් කරලා. පරිසරයේ තියෙන සෙල්සියස් 30. ඒතර මෙතන තියෙනවා අතිරික්ත උෂ්ණත්වය. ඒක නිසා නිව්ටන් කියනවා මේකෙන් පරිසරයට තාපය වේගයෙන් හානි වෙනවා කියලා. මේකට කෘතිම සංවහනයකුත් තියෙන්න ඕනේ. ඒ කියන්නේ විදුලි පංකාවක් වගේ එකක් ක්‍රියාත්මක කරලා තියෙන්න ඕනේ මේ රත් වෙච්ච වස්තුව දෙසට. ඒතර මෙයාගෙන් වේගෙන් තාපය හානි වෙනවලු එළියට. මෙහෙම පරිසරයට තාපය හානි වෙනවලු. ඒතර පරිසරයට තාපය හානි වීම නිසා මෙයාගේ උෂ්ණත්වය පහළ බහිනවා. එහෙනම් තව ටික වෙලාවකින් බැලුවා මෙයාගේ උෂ්ණත්වය 100 නෙමෙයි ඉන්නේ. අපිටම එයා එතකොට 80ට ආවා කියලා. සෙල්සියස් 80ට එනවා. තාම පරිසරයේ 30 ඉන්නේ. පරිසරයේ 30 ඉන්නේ. දැන් වස්තු ඉන්නේ 80. තාම මෙතන තියෙනවා උෂ්ණතාන්තරයක්. මෙතන උෂ්ණතාන්තරයක් තියෙන නිසා නිව්ටන් කියනවා තාපය හානි වෙනවලු. හැබැයි ඒ වෙලාවේ තාපය හානි වෙන ප්‍රමාණය මෙච්චරම නැතිලු. වස්තුව හා පරිසරය අතර අතිරික්ත උෂ්ණත්වයට තමයි අනුලෝම. දැන් මෙතන අතිරික්ත උෂ්ණත්වය 50යිනේ. මෙතන අතිරික්ත උෂ්ණත්වය 70යිනේ. ඒක නිසා මෙතන ටිකක් වැඩිපුර තාපය හානි වෙනවලු. මෙතන ඊට වඩා අඩු වෙලු තාපය හානි වෙනවා. ටිකක් හානි වෙනවලු. නමුත් කොටසක් හරි තාපය හානි වෙනවනේ. තාපය හානි වෙන නිසා මෙයාගේ උෂ්ණත්වය පහළ බහිනවා. එහෙනම් තව ටික වෙලාවකින් බලුවොත් මෙයාගේ උෂ්ණත්වය 60කට විතර ඇවිල්ලා තියෙනවා. අපි තුමු මෙයාගේ උෂ්ණත්වය ආවා කියලා 60ට. තර පරිසරයයි මෙයයි අතර දැන් උෂ්ණත්ව වෙනස 30යි. පරිසරය 30යිනේ. මෙයාගේ උෂ්ණත්වය 60යිනේ. තර වෙනස 30යි. ඒතර අර අමතර උෂ්ණත්වය තව ටිකක් අඩු වෙලානේ. ඒක නිසා මේ තරම්වත් දැන් තාපය හානි වෙන්නේ නැතිලු. ටිකක් අඩුවෙන් හානි වෙනවා. ඔන්න ඔය වගේ දෙයක් කියන්නේ. පරිසරයක තබා ඇති උණුසුම් වස්තුවක් අනවරත වාත ප්‍රවාහයක් යටතේ සිසිල් වන විට අපි විදුලි පංකාවක් ක්‍රියාත්මක කරලා එක දිගටම මේකට සුළං ප්‍රවාහයක් වදින සලස්වනවා. කිසියම් අවස්ථාවකදී කිසියම් මොහොතකට තමයි දාන්න පුළුවන්. දැන් වස්තුවේ උෂ්ණත්වය හරියටම සෙල්සියස් 100 වෙන වෙලාව අපිට ඒක නිරීක්ෂණය කරන්න පුළුවන්. ඒතර දැන් 100යි වුණා නම් තව ටිකකින් බලුවොත් 100 නෙමෙයිනේ. 99, 98, 97 කියලා උෂ්ණත්වය පහළ බහිනවනේ. ඒ නිසා කිසියම් මොහොතකට තමයි මේක කියන්න පුළුවන්. ඒ වෙලාවේ වස්තුවෙන් තාපය හානි වීමේ ශීඝ්‍රතාව තත්පරයකට කොච්චර හානි වෙනවද කියන එක රඳා පවතිනවලු
වස්තුවයි පරිසරය අතර තියෙන අතිරික්ත උෂ්ණත්වයට. දැන් මෙතන අතිරික්ත උෂ්ණත්වය සෙල්සියස් 70යි. මෙතන අතිරික්ත උෂ්ණත්වය සෙල්සියස් 50යි. ඒතර මෙතෙන්ට එනකොට අතිරික්ත උෂ්ණත්වය සෙල්සියස් 30යි. ඒතර අමතර උෂ්ණත්වය අඩු නම් තාපය හානි වෙන එකත් අඩුලු. ඒක තමයි අපි උෂ්ණ පරිසරයක ඉන්නවට වඩා වේගයෙන් අපේ ශරීරයෙන් තාපය හානි වෙන්නේ නුවරඑළිය වගේ සීත කාලගුණයක් තියෙන පරිසරයකට ගියාම. එතන අතිරික්ත උෂ්ණත්වය වැඩි. ඒතර අතිරික්ත උෂ්ණත්වය වැඩි නම් වේගයෙන් තාපය හානි වෙනවා කියන එක තමයි නිව්ටන් කියන්නේ. ඒතර තාපය හානි වෙන එක අපිට හොයාගන්න බෑ. ඒක පරිසරයට යන්නේ. නමුත් නිව්ටන් කියනවා තාපය හානි වීමේ ශීඝ්‍රතාව ඩෙල්ටා Q යට ඩෙල්ටා T අනුලෝමව සමානුපාතිකලු වස්තුවයි පරිසරය අතර ඒ වෙලාවේ තියෙන උෂ්ණත්ව වෙනසට. ප්‍රස්ථාරයක් ඇන්දොත් මෙන්න මේ වගේ තමයි පේන්නේ. මේකේ ප්‍රස්ථාරය අපි ඇන්දොත් මේ පැත්තට පෙන්නන්නේ තාපය හානි වීමේ ශීඝ්‍රතාව. මේ පැත්තට පෙන්නන්නේ අතිරික්ත උෂ්ණත්වය. අතිරික්ත උෂ්ණත්වය ගන්නේ වස්තුවේ ඒ වෙලාවේ උෂ්ණත්වයෙන් පරිසරයේ උෂ්ණත්වය අඩු කරනවා. ඇත්තටම පරිසරයේ උෂ්ණත්වය වෙනස් වෙන්නේ නැහැ. වස්තුවෙන් තාපය හානි වුණත් ඒක පරිසරය තමයි ගන්නෙ. නමුත් පරිසරය කියන්නේ විශාල අවකාශයක්නේ. ඒක නිසා එයාගේ උෂ්ණත්වය වෙනස් වෙන්නේ නැහැ. නමුත් වස්තුවේ උෂ්ණත්වය දිගටම අඩු වෙනවා. එතකොට අතිරික්ත උෂ්ණත්වය, අමතර උෂ්ණත්වය වෙනස අඩු වෙනවා. ඒතර එයා කියනවා මේ පැත්තට අමතර උෂ්ණත්වය ලියලා මම මේ θR කියලා ලියන්නේ කාමරයේ උෂ්ණත්වය, room temperature එක. මේ θ කියන්නේ වස්තුවේ ඒ වෙලාවේ උෂ්ණත්වය. ඒතර මේ පැත්තට පෙන්නන්නේ අතිරික්ත උෂ්ණත්වය. මේ පැත්තට පෙන්නන්නේ තාපය හානි වීමේ ශීඝ්‍රතාව ඩෙල්ටා Q යට ඩෙල්ටා T. මෙයාගේ ඒකක ගත්තොත් වොට්. නැත්තම් තත්පරයට ජූල්. තාපය හානි වීමේ ශීඝ්‍රතාව අතිරික්ත උෂ්ණත්වයට අනුලෝමව සමානුපාතිකයි. මෙන්න මේ වගේ රේඛාවක් එන්න ඕනලු. මෙන්න මේ වගේ රේඛාවක් එන්න ඕනලු. ඒතර අමතර උෂ්ණත්වය වැඩියෙන් තියෙන්නේ අර අපි රත් කරපු යකඩ බෝලේ සෙල්සියස් 100 දී මම කිව්වේ ගේනවා කියලා පරිසරයට. ඒතර මේ හරිය තමයි වැඩිම අමතර උෂ්ණත්වය තියෙන්නේ. ඒක සෙල්සියස් 70ක් විතර. මේ හරියදී සෙල්සියස් 70ක් විතර. මේ හරියදී අමතර උෂ්ණත්වය මෙතනදී අමතර උෂ්ණත්වය 60ක් විතර. මේ හරියදී අමතර උෂ්ණත්වය 50ක් ඒ වගේ. සීතල වෙන උෂ්ණත්වය අඩු වෙනවා. ඒතර අමතර උෂ්ණත්වයත් අඩු වෙනවා. ඒතකොට එන්නේ මේ පැත්තට. ඒ වෙලාවේ තාපය හානි වීම අඩුලු. මේ වෙලාවේ වැඩිලු. මෙන්න මේක තමයි නිව්ටන්ගේ සිසිලන නියමය කියන්නේ. අනවරත වාත ප්‍රවාහයක් ඇතුලේ රත් කරපු වස්තුවක් සීතල වෙන්න දුන්නොත් වස්තුවෙන් තාපය හානි වෙන ශීඝ්‍රතාව කිසියම් මොහොතකදී අතිරික්ත උෂ්ණත්වයට අනුලෝමව සමානුපාතිකයි. මේ තියෙන ඒකේ සමීකරණය. වස්තුවේ උෂ්ණත්වය θ පරිසරයේ උෂ්ණත්වය θR ද විට නිව්ටන්ගේ සිසිලන නියමයට අනුව වස්තුවෙන් තාපය හානි වීමේ ශීඝ්‍රතාව මෙන්න මේ වගේ ලියන්න පුළුවන්. ඩෙල්ටා Q බෙදීම ඩෙල්ටා T. මේක තාපයනේ. මේ තියෙන තාපය හානි වෙන ශීඝ්‍රතාව. එක මොහොතකට දාන්න පුළුවන්. ලොකු කාලයක් කරන් දාන්න බෑ. මොකද වස්තුවේ උෂ්ණත්වයත් ක්ෂණිකව වෙනස් වෙනවනේ. මේ මොහොතේ තියෙන උෂ්ණත්වය නෙවෙයි ඊළඟ මොහොතේ තියෙන්නේ. ඒ වස්තුවෙන් තාපය හානි වෙනවනේ. ඒකයි මේ ඩෙල්ටා දාලා ලියන්නේ. ඩෙල්ටා ලියන්නේ සාමාන්‍යයෙන් අපි කුඩා වෙනසක් කියන අදහසින්නේ. මෙයා අනුලෝමව සමානුපාතිකලු අතිරික්ත උෂ්ණත්වය. ඔන්නෝක තමයි කියන්නේ. මේක තමයි මම අර ප්‍රස්ථාරයේ ඇඳලා පෙන්නුවේ. ඒතර මේ θ කියන්නේ වස්තුවේ උෂ්ණත්වය. මෙයා වස්තුවේ උෂ්ණත්වය.
ඒක නිරතුරුවම වෙනස් වෙනවා. අපි 100ට රත් කරපු එක නම් පරිසරයේ එල්ලුවේ තව ටික වෙලාවකින් 98යි. තව ටික වෙලාවකින් 96යි. ඊට පස්සේ 90යි. ඒ වගේ වෙනස් වෙනවනේ. මෙයා විචල්යක්. මෙයා පරිසරයේ විචල්යක් නෙමෙයි. පරිසර උෂ්ණත්වය නියතයි. එතකොට මේ වෙනස කියන එක මෙතන තියෙන වෙනස නිතරම වෙනස් වෙනවා. දැන් මේකට අගයන් ටිකක් ආදේශ කරලා බලන්න. මේක ටික අගයන් ටිකක් ආදේශ කරොත් එන්නේ අපි තමයි පටන් ගත්තේ මෙයා 100න් කියලා. ඒතර එයා 100යි. මෙයා 30යි. තව ටික වෙලාවකින් මෙයා 95යි. මෙයා 30යි. තව ටික වෙලාවකින් මෙයා 90යි. මෙයා 30යි. ඔය විදිහට එන්නේ මෙයා 80යි. 70යි. 60යි. 50යි ඔය වගේ. මෙයා තමයි වෙනස් වෙන්නේ. මෙයා වෙනස් වෙන්නේ නැහනේ. පරිසරයෙන් එයා 30යි. තුරා මෙතන 20යි වෙනස. මෙතන 30යි. මෙතන 40යි. මෙතන 50යි. අමතර උෂ්ණත්වය කියන එක තමයි වෙනස් වෙලා තියෙන්නේ. ඒතර අමතර උෂ්ණත්වය අඩු වුණොත් තාපය හානි වෙන ප්‍රමාණයත් අඩු වෙනවලු. අමතර උෂ්ණත්වය වැඩි වුණොත් තාපය හානි වෙන එකත් වැඩි වෙනවලු. ඒක අනුලෝම සමානුපාතිකයි කියලා තමයි නිව්ටන් කියන්නේ. හැබැයි ස්වාභාවික සංවහනය යටතේ නෙමෙයි. කෘත සංවහනය යටතේ. සුළං ප්‍රවාහයක් මේකට වදින්න සලස්වන්න ඕන මේ වස්තුවට. ඒතර මේක තමයි නිව්ටන්ගේ සිසිල නියමයෙන් දැන් ගණන් හදන්න අපි ලෑස්ති කරගන්න පළවෙනි සමීකරණය. තාපය හානි වීමේ ශීඝ්‍රතාව අතිරික්ත උෂ්ණත්වයට අනුලෝමව සමානුපාතික වේ. මේ තියෙන එක ප්‍රස්ථාරයෙන් පෙන්වන විදිය. මම ප්‍රස්ථාරයක් ඇඳලත් පෙන්වුවා දරුවන්ට. මේ පැත්තට අමතර උෂ්ණත්වය, මේ පැත්තට තාපය හානි වීමේ ශීඝ්‍රතාව. ඒක තත්පරයට ජූල් කියලා ලියන්නත් පුළුවන්. නැත්නම් වොට් කියලා ලියන්නත් පුළුවන්. මෙතන බලන්න නිව්ටන්ගේ සිසිලන නියමය වළංගු වන්නේ බාහිර පරිසර තත්ත්ව නියතව පවතින විට. මෙන්න මේ වචනේ බලන්න. බාහිර පරිසර තත්ත්ව නියතව පවතින විට. මෙන්න මේ. ඒ කියන්නේ මේකේ දැන් පරීක්ෂණයේ දරුවෝ විද්‍යාගාරයේදී කරනවා නම් අපි රත් වෙච්ච වස්තුව පරිසරයේ එල්ලුවට පස්සේ ඒ වස්තුවෙන් පරිසරයට තාපය හානි වෙනවනේ. එතකොට පරිසරය කියලා කියන්නේ විද්‍යාගාරයේ අනිත් ඒ වස්තුව හැර ඉතිරි ප්‍රමාණයෙන් ඉතිරි අවකාශයනේ. ඒතර ඒකේ විද්‍යාගාරයේ ඩෙස්ක් පුටු තියෙනවා, මේස තියෙනවා, උපකරණ තියෙනවා, ළමයි ඉන්නවා, ගුරුවරු ඉන්නවා, ඔයාලට සහාය දක්වන අනිත් වැඩ කරන අය ඉන්නවා. එතකොට මේ නිව්ටන් කියනවා මේ නියමය හරියටම හරියන්න නම් නිව්ටන්ගේ සිසිලන නියමය වළංගු වෙන්න නම් බාහිර පරිසර තත්ත්ව නියතව තියෙන්න ඕනලු. ඒ රත් කරපු වස්තුව පරිසරයේ එල්ලුවාම ඒ වස්තුව හැර ඉතුරු අවකාශය ඔක්කොම බාහිර පරිසරය. ඒවා මොනවත් වෙනස් වෙන්න බැරිලු. ඒත් අපි පරීක්ෂණේ නම් කරන්නේ දැන් ප්‍රැක්ටිකල් එක කළා මේක ඇත්ත කියලා පෙන්වන්න නම් හදාන්නේ. වස්තුවෙන් තාපය හානි වීමේ ශීඝ්‍රතාව අමතර උෂ්ණත්වයට අනුලෝමව සමානුපාතිකයි කියලා. අර කලින් පෙන්වූ ප්‍රස්ථාරය ඇඳලා පෙන්වන්න නම් හදාන්නේ. මෙන්න මේක. අමතර උෂ්ණත්වයත් එක්ක මේ පැත්තට දාන්න ඕන තාපය හානි වීමේ ශීඝ්‍රතාව. එහෙම පෙන්වන්න නම් හදාන්නේ මේ පරිසරය මොනවත් වෙනස් වෙන්න බැරිලු. ඒතර ඔයාලට විද්‍යාගාරයේ මෙතන තියෙන ඩෙස්ක් එක එහා පැත්තට අදින්න බෑ. එහා පැත්තේ ඩෙස්ක් එක මෙහාට ගේන්න බෑ. අතන ඉන්න ළමයෙකුට මෙතෙන්ට එන්න බෑ. මෙතන ඉන්න ළමයෙකුට එහාට යන්න බෑ. විද්‍යාගාරයේ ඇතුළට අලුතෙන් කාටවත් එන්න බෑ. ඉන්න කෙනෙකුට යන්න බෑ. කිසිම වෙනස්කමක් කරන්න බැරිලු. එහෙම වෙනස්කමක් නැතුව තියෙනවා නම් තමයි මේ කතාව ඇත්තේ කියලා එයා කියන්නේ. ඒක නිසා විද්‍යාගාරයේදී ඔයාලා මේක පරීක්ෂණය කරලා පෙන්වන්න හදනවා නම් අනිවාර්යයෙන්ම මේ පරිසරය කියන එක හරියට තේරුම් ගන්න වෙනවා. එතකොට ඒ වෙලාවට අපිට පරිසරය කියලා මුළු විද්‍යාගාරයේ ඉතිරි අවකාශය ඔක්කොම ටික ගන්න බෑ. එහෙම ගත්තොත් කාටවත් හෙල්ලෙන්නවත් බෑනේ. ඒක නිසා අපි ඒ වෙලාවට පරිසරය කියලා ගන්න ඒ රත් කරපු වස්තුව අවට තව කොටසක් ආවරණය කරනවා. මෙන්න මේ වගේ. දැන් රත් කරපු වස්තුව මේක නම්
මෙයා පරිසරයේ එල්ලලා මේක කැලරි මීටරයක් හරි මොකක් හරි එකක් භාජනයක් ඇතුලේ තියෙනවා මේ වගේ. ඒතර මේ රත් කරපු වස්තුව තාපය හානි කරන්නේ මෙන්න මේ ටිකට. මෙන්න මේ ටිකට. ඒතර මේ රත් කරපු වස්තුවේ පරිසරය කියලා කියන්නේ මේ විද්‍යාගාරයේ මෙහි තියෙන ඉඩ නෙමෙයි. මෙන්න මේ ආවරණය කරලා තියෙන අවකාශය මේ ටික. ඒතර ඒ ටික අපි පියනකිනුත් වහන්න ඕන. පියනෙන් වහලා ඒ වගේ තමයි පරීක්ෂණය කරන්නේ. මම කියවනේ දරුවන්ට අපි මේ වගේ දෘඩ වස්තු වලට යකඩ බෝලයක්, තඹ ගෝලයක් ඒ වගේ එකට පරීක්ෂණය කරන්නේ අපි කරන්නේ ද්‍රව වලට. එතකොට ඒ ද්‍රවය කැලරි මීටරයක දාලා ඒ කැලරි මීටරය තමයි පරිසරයේ එල්ලන්නේ. ඒතර ඒ කැලරි මීටරේ වට කරලා ඊට පිටින් තව කැලරි මීටරයක් තියෙනවා. අන්න එතකොට මේ කැලරි මීටරයයි අර කියන්නේ රත් වෙච්ච ද්‍රවය දාලා තියෙන කැලරි මීටරයයි ඉතිරි කැලරි මීටරය අතර තියෙන අවකාශය තමයි පරිසරය කියලා ගන්න. මේ විදිහට. දැන් මේ වගේ ලොකු කැලරි මීටරයක් ඇතුලේ අර රත් කරපු කැලරි මීටරේ මෙන්න මෙහෙම එල්ලලා තියෙන්නේ. මේක ද්‍රවය දාලා තියෙන ඔය වගේ පියනෙන් වහන්න ඕන. කොහොම පියනකින් වහන්න ඕන. ඊට පස්සේ මන්තයක් දාන්න ඕන. උෂ්ණත්මානි දාන්න ඕන මේක ඇතුළට. මන්තයෙන් කලත්වන්න ඕන. මේක පරිසරයේ එල්ලලා තියන්න ඕන. මේක මෙන්න මේ වගේ පරිසරයේ එල්ලලා තියන්න ඕන. ඒතර මේ කැලරි මීටරේ පරිසරය කියන්නේ මෙන්න මේ පිටින් තියෙන හිස් අවකාශය. ඒක නිසා ඊටත් මේ පැත්තෙන් එළියෙන් ඉන්න ළමයි පන්ති කාමරේ ඇවිද්දා කියලා හරි ගුරුවරු ඇවිද්දා කියලා හරි ඩෙස්ක් පුටු එහාට මෙහාට කරා කියලා හරි මෙයාට ප්‍රශ්නයක් නැහැ. මොකද එයාගේ පරිසරය කියලා ගන්න මේ ටික. අන්න එහෙමයි මේ පරීක්ෂණය කරන්නේ. දැන් මෙතන බලන්න. නිව්ටන්ගේ සිසිලන නියමය වළංගු වන්නේ බාහිර පරිසර තත්ත්ව නියතව පවතින විට. ඒවා වෙනස් වෙන්න බෑ කියලායි කියන්නේ. උණුසුම් වස්තුව අනවරත වාත ප්‍රවාහයක් නැත්නම් කෘත සංවහනය. ඒ කියන්නේ අකණ්ඩව මේකට වාත ධාරාවක් වදින්න සලස්වන්න ඕන. එහෙම වෙලාවට විතරලු. එවැනි අවස්ථාවක අමතර උෂ්ණත්වයේ ඕනෑම අගයකට නියමයේ වළංගු වේ. ඒතර පරිසරයේ තියෙන වස්තුව 50ට රත් කරත් 60ට රත් කරත් 100ට කරත් ඊට වඩා වැඩි උෂ්ණත්වයකට රත් කරත් කමක් නැතිලු. අතිරික්ත උෂ්ණත්වයේ ඕනම අගයක් කමක් නැහැ. ස්වාභාවික සංවහන යටතේ පරීක්ෂණය කරනවා නම් වස්තුව සිසිල් වන්නේ ස්වාභාවික සංවහන යටතේ නම්. ඒ කියන්නේ ජනේලයක් ගා වගේ අපි මේ කැලරි මීටරේ එල්ලලා පරීක්ෂණය කරනවා නම්. ඒතර සුළම් ප්‍රවාහයක් හැමතිස්සෙම තියෙනවා කියන්න බෑනේ. සුළඟක් එන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. ඒ වගේ ස්වාභාවික සංවහන යටතේ පරීක්ෂණය කරනවා නම් අතිරික්ත උෂ්ණත්වය සෙල්සියස් 25ක් විතර තමයි වෙන්න පුළුවන්. ඒ කියන්නේ පරිසරයේ 30 නම් මේ වස්තුව රත් කරලා තියන්න පුළුවන් සෙල්සියස් 55ට 60ට ඒ වගේ පුළුවන්. අමතර උෂ්ණත්වයේ වැඩිපුර ගන්න බෑ එතකොට. අමතර උෂ්ණත්වය ගන්න පුළුවන් 25ක් විතර. 25ක් 30ක් වගේ ගන්න කියලා තමයි පොත්වල තියෙන්නේ. ඒතර පරිසර උෂ්ණත්වයේ 30 නම් දරුවන්ට පුළුවන් කැලරි මීටරයේ තියෙන ද්‍රවය සෙල්සියස් 60ට විතර රත් කරලා පරීක්ෂණය පටන් ගන්න. ස්වාභාවික සංවහනය යටතේ. ඒතර නිව්ටන්ගේ සිසිල නියමය මොකක්ද කිව්වේ? වස්තුවකින් තාපය හානි වීමේ ශීඝ්‍රතාව ඩෙල්ටා Q යට ඩෙල්ටා T ඒක අනුලෝමව සමානුපාතිකලු ඒ මොහොතේ අතිරික්ත උෂ්ණත්වයට. වස්තුවේ උෂ්ණත්වයෙන් පරිසරයේ උෂ්ණත්වය අඩු කරන්න ඕන. අන්න ඒකට අනුලෝමව සමානුපාතිකලු. මම දරුවන්ට ප්‍රස්ථාරයේත් ඇඳලා පෙන්නුවා මූල ලක්ෂ්‍ය හරහා යන සරල රේඛාවක් එන්න ඕන. x අක්ෂයේ පැත්තට අමතර උෂ්ණත්වය අරගෙන y අක්ෂයේ පැත්තට තාපය හානි වීමේ ශීඝ්‍රතාවය දැම්මොත්. නමුත් මම මේ පාඩම පටන් ගන්න තැනම කිව්වා දරුවන්ට තාපය හානි වීමේ ශීඝ්‍රතාවය කියන එක හොයන්න බෑ. ඩෙල්ටා Q යට ඩෙල්ටා T කියලා අපි ලිව්වට ඒක ගණනය කරන්න බෑ. මොකද පරිසරයටනේ තාපය ටික හානි වෙලා යන්නේ. ඒ පරිසරයට හානි වෙලා යන තාපය අපිට එකතු කරන්න බෑනේ.
ඒ නිසා නිව්ටන් ඔය විදිහට කිව්වට මේක ප්‍රායෝගික පරීක්ෂණය කරන්න ගියොත් ඔය කියන විදිහටම සාධනය කරන්න බෑ. මොකද තාපය හානි වෙලා යන එක ගණනය කරන්න බැරි නිසා. අපි ඒක බලමු කොහොමද කරන්න කියලා. මෙන්න මෙතන කියනවා පරීක්ෂණාත්මක නියමයකට අනුව වස්තුවකින් තාපය හානි වීමේ ශීඝ්‍රතාව වස්තුවේ පෘෂ්ඨ වර්ගඵලයට අනුලෝමව සමානුපාතිකයි කියලා. ඔන්න තව කතාවක් එනවා. නිව්ටන් කිව්වේ තාපය හානි වීමේ ශීඝ්‍රතාව අතිරික්ත උෂ්ණත්වයට අනුලෝමව සමානුපාතිකයි කියලා. අතිරික්ත උෂ්ණත්වය වැඩි වෙන්න තාප හානියත් වැඩි කියලා. තා මෙතන කතාවක් තියෙනවා. පරීක්ෂණාත්මක නියම කියලා කියන්නේ මේ කවුරුවත් පරීක්ෂණයක් කරලා හොයාගන්න දේවල් නෙමෙයි. මේ නමේ මෙහෙම ලිව්වට ඒකෙන් දරුවාට හැඟීමක් එයිද දන්නේ නැහැ පරීක්ෂණයක් කරලා හොයාගන්නකු දෙයක් කියලා. ඉතින් අනිත් නියමත් පරීක්ෂණ කරලා තමයි හොයාගන්නේ. මේ මෙතන කියන්නේ මේ පරීක්ෂණාත්මක නියම කියලා කියන්නේ ඕන කෙනෙක් දන්න දේවල්. ඒවා විශේෂ පුජ්‍යලයකේ නමින් නැහැ ඒ වගේ නියම. ඕන කෙනෙක් සාමාන්‍යයෙන් ඒවා දන්නවා. අන්න ඒ වගේ ඒවාට තමයි මේ භෞතික විද්‍යාවේදී කියන්නේ පරීක්ෂණාත්මක නියම කියලා. නැතුව පරීක්ෂණයක් කරලා හොයාගන්න දේවල් නෙමෙයි. පරීක්ෂණාත්මක නියමයකට අනුව වස්තුවකින් තාපය හානි වීමේ ශීඝ්‍රතාව වස්තුවේ පෘෂ්ඨ වර්ගඵලයට අනුලෝමව සමානුපාතිකයි. වස්තුවකින් තාපය හානි වෙන වේගය අනුලෝමව සමානුපාතිකලු ඒ වස්තුවේ පෘෂ්ඨයේ වර්ගඵලයට. ඒතර පෘෂ්ඨයේ වර්ගඵලය වැඩි නම් වැඩිපුර තාපය හානි වෙනවලු. පෘෂ්ඨයේ වර්ගඵලය වැඩි නම් වැඩිපුර තාපය හානි වෙනවලු. ඕවා නිකන් අත්දැකීමෙන්ම මේ ඕන කෙනෙක් දන්න දේවල්. මේවට නිව්ටන්ගේ සිසිල නියම දැනගෙන ඉන්න ඕනේ නැහැ. ඒකයි කියන්නේ පරීක්ෂණාත්මක නියම කියලා. අපි දැන් අපේ රෙදි හොදලා අපි වේලන්න ගියාම ඒවා හකුලලා දාන්න නැතුව දිග ඇරලා දාන්න ඒකයි. ඒතර වර්ගඵලය වැඩි වෙනවනේ. ඒතර ඒකෙන් වේගයෙන් ජලය වාෂ්පීභවනය වෙලා ඉක්මනින් වතුර ටික වියලිලා යනවා. අපි තේ එකක් බොන්න ගියාම පොඩි දරුවෙකුට තේ එකක් බොන්න දුන්නොත් අපි කියන එයාට පීරිසිර දාන්න කියලා. ඒතර ඒක පීරිසිර දැම්මම මේකේ වර්ගඵලය වැඩි වෙනවා. ඒතර වර්ගඵලය වැඩි වුණාම වේගෙන් නිවෙනවා. අන්න ඒක මේ කියන්නේ. වර්ගඵලය වැඩි නම් ඉක්මනින්ම තාපය හානි වෙනවලු. දරුවන්ට ඔයගොල්ලෝගේ දෙමාපියෝ කෑම එහෙම උයලා දෙනකොට සමහරට පොඩි කට්ටියට බඩගිනි වුණාම බතක් වගේ එකක් ඉහුවට පස්සේ ඒක රයිස් කුකර් එකේම තියන්නේ නැතුව සමහරට වට්ටියක් වගේ එකකට දාලා ටිකක් කූරු ගාලා වගේ කියන්නේ. ටිකක් වර්ගඵලය වැඩි කරනවා. ඒතර ඉක්මනින් නිවෙනවා. ඒතර අම්මට ඒක දැනගන්න නිව්ටන්ගේ සිසිල් නියමය අවශ්‍ය නැහැ. ඒක අත්දැකීමෙන් දන්න දෙයක්. ඒ වගේ ඒවට කියන්නේ පරීක්ෂණාත්මක නියම. ඒතර මේකට අනුව මේ තියෙන ඒ වගේ එකක් මේ තේ එකක් වගේ එකක් නිවෙනකොට බලන්න මෙතනින් දැන් සංවහනය මගින් දුම් පිට වෙනවා කියලා කියන්නේ සංවහනය මගින් තමයි මේව යන්නේ. ඒතර මේ තේ එක මේ පීරිසිර දැම්මොත් මීට වඩා වේගෙන් නිවෙනවා. පෘෂ්ඨ වර්ගඵලය වැඩි වුණාම ඉක්මනින් නිවෙනවා. ඒතර ඒක අපිට ගණිතයෙන් ලියන්න පුළුවන් තාපය හානි වීමේ ශීඝ්‍රතාව අනුලෝමව සමානුපාතිකයි වර්ගඵලය. ඒතර නිව්ටන් කිව්වේ ඕක නෙමෙයි. නිව්ටන් කිව්වේ තාපය හානි වීමේ ශීඝ්‍රතාව අතිරික්ත උෂ්ණත්වයට අනුලෝමව සමානුපාතිකයි කියලා. ඉතින් එයාගේ නියමය සංවර්ධනය කරනකොට මේ කොටසත් ඒකට යොදාගෙන තියෙනවා. තාපය හානි වීමේ ශීඝ්‍රතාව පෘෂ්ඨ වර්ගඵලයටත් අනුලෝමව සමානුපාතිකයි කියලා. දැන් මේ දෙකම එකට අරගෙන තමයි අපි ගණන් හදන්න සමීකරණයක් ලියන්නේ. දැන් අපි මේ සමීකරණයයි මීට කලින් ගත්ත සමීකරණයයි මේ දෙක එකතු කරලා අපිට ගණන් හදන්න පුළුවන් සමීකරණයක් ගොඩනගමු. මේ තියෙන්නේ නිව්ටන්ගේ සිසිල නියමයෙන් ආව සමීකරණය. පෘෂ්ඨ වර්ගඵලයටත් අනුලෝමව සමානුපාතිකයි කියලා ඒක නිකන් පරීක්ෂණාත්මක දෙයකින් ආපු සමීකරණයක්. ඒක නිව්ටන්ගේ සමීකරණයක් නෙමෙයි. ඒක ඕන කෙනෙක් දන්න දෙයක්. ඒතර මේ දෙක එකට ගත්තම මෙන්න මේ වගේ එකක් ලියන්න පුළුවන්. තාපය හානි වීමේ ශීඝ්‍රතාව සමානුපාතිකයි පෘෂ්ඨ වර්ගඵලය වරක් අතිරික්ත උෂ්ණත්වය. ඒතර ගණන් හදන්න නම් අපි සමානුපාතිකය සමාන කරන්න ඕන. ඒක නිසා නියතයක් දාන්න. ඒතර තමයි මේ සමීකරණය එන්නේ. වස්තුවකින් තාපය හානි වීමේ ශීඝ්‍රතාව ඩෙල්ටා Q යට ඩෙල්ටා T සමානයි K වාරයක් A වාරයක් θ ඍණ θ r.
මේ තීටා ඍණ තීටා r කියන්නේ අතිරික්ත උෂ්ණත්වය. ඒකට සමානුපාතික බව කිව්වේ නිව්ටන්. තාපය හානි වීමේ ශීඝ්‍රතාව. වර්ගඵලයට සමානුපාතිකයි කියලා කිව්වේ පරීක්ෂණාත්මක නියමයක්. අත්දැකීමෙන් මිනිස්සු දන්න දේවල්. ඒතර ඒව ඔක්කොම එකට අරගෙන සමානුපාතිකයේ සමාන කරන්න නියතයකුත් දැම්මා. ඒතර මෙන්න මේක තමයි නිව්ටන්ගේ සිසිලන නියමයෙන් අපි ගණන් හදන සමීකරණය. තාපය හානි වීමේ ශීඝ්‍රතාව ඩෙල්ටා Q යට ඩෙල්ටා T සමානයි KA තීටා ඍණ තීටා. මේ Kට කියනවා පෘෂ්ඨික තාප විමෝචකතාව. පෘෂ්ඨික තාප විමෝචකතාව. K. එකපාරක් 2019 මං හිතන්නේ මේකේ ප්‍රශ්න විභාගයට ඇහුව වෙලාවේ K හඳුන්වන්න කියලා තිබුණා. මොකද මේ K අකුර සමානුපාතිකයක් සමාන කරන්න යොදන K කියන එක ගොඩාක් සමීකරණවල තියෙනවා. ඔයාලා වායු නියම ඉගෙන ගන්නකොට තියෙනවා බොයිල් නියමයේ වගේ ඒවා PV ගුණිතයේ නියතයක් කියලා. ඒතර PV සමානයි K කියලා ලියනවා. තාප සන්නායකතාවයේ තියෙනවා K කියලා අගයක් නියතය. ඒතර මෙතන නිව්ටන්ගේ සිසිල නියමයේ තියෙනවා K1. ගොඩාක් පාඩම් වල තියෙනවා K1. ඒතර එකම K අකුර ළමයා හරියට නම දැනගෙන ඉන්න ඕන. මේ පාඩමේදී මේ Kට කියන්නේ පෘෂ්ඨික තාප විමෝචකතාව. ඒකේ අදහස මේකයි වස්තුවක් රළු නම් නැත්නම් කළු නම් ඒ වගේ ඒවයි තාපය හානි වෙන ගතිය වැඩිලු. තාපය හානි වෙන ශීඝ්‍රතාව වැඩි. නිකන් කළු ගල් වගේ ඒවා. ඒකට ඉරාවුව වගේ වැටුනම එයාට වේගයෙන් තාපය උරා ගන්නත් පුළුවන්. ඒ වගේම එයා තාපය පිට කරන අවස්ථාවට එයාට වේගයෙන් තාපය පිට කරන්නත් පුළුවන්. කළු හෝ රළු පෘෂ්ඨවල K වැඩි. උපදාලා තියෙන ඒවායි සුදු පාට ඒවායි සිනිඳු පෘෂ්ඨවල K අඩුයි. දැන් විද්‍යාගාරයේ තියෙන කැලරිමීටර හැම එකම උපදාලා තියෙනවා. ඒව කවදාවත් අපි බන්සන් දැල්ලට එහෙම අල්ලන්නේ නැහැ. කැලරිමීටරයක් බන්සන් දැල්ලට අල්ලන්න එපා. ඒතකොට ඒකේ උපය පිච්චිලා යනවා. ඒතකොට ඒකේ පරීක්ෂණය කරන්න බැරුව යනවා. ඒතර උපදාලා තියෙන ඒවා සුදු පාට ඒවා සිනිඳු මතු පිටක් තියෙන ඒවායි තාපහානිය අඩුයි. ඒක තමයි මෙතන කියලා තියෙන්නේ. තව ටිකක් කියනවා සමීකරණයේ වම්පස ඇති ඩෙල්ටා Q යට ඩෙල්ටා T රාශිය බොහෝ විට ගණනය කිරීම කළ නොහැකිය. එම නිසා එම රාශිය ඉවත් කිරීම සඳහා තවත් සමීකරණයක් භාවිතා කරයි. දැන් නිව්ටන් බලන්න කියපුවා නිව්ටන් කියන්නේ වස්තුවකින් තාපය හානි වීමේ ශීඝ්‍රතාව අතිරික්ත උෂ්ණත්වයට අනුලෝම සමානුපාතිකයි කියලා. මේකට කෘතිමව සංවහනයක් තියෙන්න ඕන. නැත්නම් අනවරතව වාත ප්‍රවාහයක් තියෙන්න ඕන. නමුත් වස්තුවෙන් තාපය එළියට හානි වෙනකොට පරිසරයට යනකොට අපිට කොයිතරම් තාප ප්‍රමාණයක් එළියට ගියාද කියලා හොයාගන්න බෑ. ඒක ගණනය කරන්න බෑ. ඒක නිසා මේ ඩෙල්ටා Q යට ඩෙල්ටා T කියන රාශිය ගොඩක් වෙලාවට ගණනය කරන්න බෑ. දැන් මේ සමීකරණ ලිව්වට තාපය හානි වීමේ ශීඝ්‍රතාව සමානයි K A තීටා ඍණ තීටා R. දැන් මේකට ප්‍රස්ථාරය ඇන්දොත් මේ වගේ. තාපය හානි වීමේ ශීඝ්‍රතාව අතිරික්ත උෂ්ණත්වයට අනුලෝමව සමානුපාතිකයි. ඩෙල්ටා Q යට ඩෙල්ටා T. ඉතින් ප්‍රස්ථාරයක් අදින්නම් මේ පැත්තට අමතර උෂ්ණත්වය නම් හොයාගන්න පුළුවන්. වස්තුවේ උෂ්ණත්වයෙන් පරිසරයේ උෂ්ණත්වය අඩු කරන්නේ තියෙන්නේ. නමුත් මේ තාපය හානි වෙන ශීඝ්‍රතාව ඒවා ගණනය කරන්න බෑනේ. පරිසරයටනේ තාපය ටික හානි වුනේ. ඒ නිසා මේ පැත්ත ලකුණු කරන්න විදියක් නැතුව ප්‍රස්ථාරය අඳින්න බෑ. දැන් අපි කියන්නේ මේ වගේ ප්‍රස්ථාරයක් එන්න ඕන කියලානේ. මෙන්න මේ වගේ ප්‍රස්ථාරයක් එන්න ඕන කියලා අපි කියන්නේ. දැන් මෙහෙම අඳින්න නම් මේ පැත්තේ අගයන් ලකුණු කරන්න පුළුවන් වෙන්නේ බෑ. නමුත් ඒක හොයාගන්න විදියක් නෑ. ඒක නිසා ඒකයි මේ කියන්නේ. සමීකරණයේ වම්පස ඇති ඩෙල්ටා Q යට ඩෙල්ටා T කියන රාශිය ගණනය කරන්න බෑ කියලා ගොඩක් වෙලාවට. ඒක නිසා ඒක මේ සමීකරණයෙන් අයින් කරන්න ඕනලු. මොකද මෙයා දන්නවනේ මේ පැත්තේ මොන හරි හොයන්න පුළුවන් වෙන්නේ.
ඒක නිසා වෙනත් සමීකරණයක් අපි මේකට භාවිතා කරනවා. වස්තුවක් ලබා ගන්නා හෝ පිට කරන තාපය සෙවීමට මීට පෙර භාවිතා කළ Q සමානයි ms ඩෙල්ටා තීටා සමීකරණය දෙපසම කාලයෙන් බෙදීමෙන් තාපය හානිවීමේ ශීඝ්‍රතාවය සඳහා අනෙක් සමීකරණය ලැබේ. තර Q සමානයි ms තීටා නැත්තම් Q සමානයි ms ඩෙල්ටා තීටා නැත්තම් Q සමානයි mc තීටා. අන්න එහෙම සමීකරණයක් අපි තාප මිතිය කොටසේ ගණන් හදනකොට භාවිතා කළා. එතන Q කියලා කිව්වේ වස්තුව ලබා ගන්නා තාපය නැත්තම් වස්තුවක් පිට කරන තාපය. ඕන එකට ඒක යොදන්න පුළුවන්. එතන ඒ සමීකරණයත් අරගෙන ඒක දෙපැත්තම කාලයෙන් බෙදලා නැත්තම් ගණිතයෙන් කියනවා නම් කාලයේ විශේෂ අවකලනය කළා. කාලයෙන් බෙදලා අපිට පුළුවනි තාපය හානිවීමේ ශීඝ්‍රතාවයට තව සමීකරණයක් ගොඩනගා. තාපය හානිවීමේ ශීඝ්‍රතාවය සඳහා තව සමීකරණයක් ගොඩනගන්න. ඒක තමයි මේ කොටසේ කියන්නේ. මම මේක එන හැටි කියන්නම්. දැන් ලෝහ කුට්ටියක් වගේ එකක් පරිසරයේ සීතල වෙනවා නම් එයාගෙන් පිට කරන තාපය. ඒ වගේ එකක් අපිට ලියන්න පුළුවන්. Q සමානයි ms ඩෙල්ටා තීටා. දැන් මේක දෙපැත්තම කාලයෙන් බෙදනවා. අපි කිව්වනේ තාපය හානිවීමේ ශීඝ්‍රතාව කියන එක ලොකු කාලයක් අරන් හොයන්න බෑ කියලා. මේක එක මොහොතකට නේ දෙන්නේ. කුඩා වෙලාවක් ගන්නවා. ඒ නිසා මේක ඩෙල්ටා දාලා තමයි ලියන්නේ. නිකන් Q බෙදීම T කියලා ලියන්නේ නැහැ. කුඩා කියන අදහස පෙන්නන ඩෙල්ටා අකුරක් ලියන. එතකොට මේක ඩෙල්ටා Q බෙදීම ඩෙල්ටා T. මේ පැත්ත ms ඩෙල්ටා තීටා බෙදීම ඩෙල්ටා T. ඔන්න සමීකරණය එනවා. දැන් කැලරිමීටරයකින් නම් තාපය හානි වෙන්නේ. ඒ කියන්නේ ද්‍රවයක් සම්බන්ධ පරීක්ෂණයක් නම්. ඒතර ඔයාලට කැලරිමීටරයේ තියෙන ස්කන්ධයේ විශිෂ්ටතාවධාරිතාව ඒවත් මේකට ගන්න වෙනවා. එතකොට සමීකරණය මේ වගේ. එතකොට සමීකරණය මෙන්න මේ වගේ එන්නේ. මේ එකම සමීකරණය. මේක තේරුම් ගන්න අර ලියන විදිය වෙනස්. එතකොට අර Q කියන එක ලියන්න වෙන්නේ Q සමානයි කැලරිමීටරේ ලියනවා mc cc හරි ඔය වගේ එකක්. ඒක ඇතුළේ ඉන්න ද්‍රවයට ලියන්න වෙනවා mw sw නැත්නම් cw ඔය වගේ එකක්. උෂ්ණත්ව වෙනස. මොකද ද්‍රවයක් භාජනයක අඩංගු වෙනවා නම් ද්‍රවය විතරක් ලියලා හරියන්නේ නැහැ නේ. භාජනයත් ලියන්න එපා. ඒතර මෙහෙම ලියන්න වෙන්නේ. දැන් මේක තමයි කාලයෙන් බෙදන්න වෙන්නේ. මම මෙතන මේ C කියලා ලියලා තියෙන්නේ විශිෂ්ටතාවධාරිතාවට. S අකුර ලිව්වෙත් විශිෂ්ටතාවධාරිතාවට තමයි. පොත්වල මේ සංකේත දෙකම භාවිතා කරනවා. ඒතර මෙයා ශීඝ්‍රතාව ගත්තොත් එන්නේ ඩෙල්ටා Q යට ඩෙල්ටා T සමානයි MCCC කැලරිමීටරයේ ස්කන්ධයයි විශිෂ්ටතාවධාරිතාවයි MWCW මෙතන ඩෙල්ටා තීටාට ඩෙල්ටා T. එතකොට මෙහෙම ලියලා තියෙන මේ සමීකරණයයි මෙහෙම ලියන සමීකරණයයි දෙකම එකයි. මේක ලියන්නේ නිකන් ඝන වස්තුවකින් තාපය හානි වෙනකොට. ඒකට කැලරිමීටරයක් නැහැනේ. ද්‍රවයක් නම් අනිවාර්යයෙන්ම භාජනයක අඩංගු කරනවනේ. ඒතර භාජනයේ දත්තත් ලියන්න වෙනවා. ඉතින් අපි සිද්ධාන්තය ගොඩනගනකොට මේ වගේ දිගට ලියන්නේ නැහැ. මේක ලියලා ගණන හදනවා. නමුත් දරුවෝ තේරුම් ගන්න ඕන මේකේ ගැටලු විසඳනකොට අපිට අවශ්‍ය වුණොත් කැලරිමීටරෙත් ලියන්න ඕන කියලා. මෙන්න මේ Q සමානයි ms ඩෙල්ටා තීටා කියන සමීකරණය දෙපැත්තම කාලයෙන් බෙදලා තාපය හානි වීමේ ශීඝ්‍රතාවයට මේ වගේ එකක් ගන්න පුළුවන්. එතකොට මෙයා තාපය හානි වීමේ ශීඝ්‍රතාව මෙන්න මෙයා
එතන තියෙන උෂ්ණත්වය. උෂ්ණත්වය කාලයෙන් බෙදලා තියෙන්නේ. අර සිසිලන වක්‍රය ඇන්දේ. සිසිලන වක්‍රයේ එන මේ ස්පාර්ශකය ඇඳලා එතනින් ගන්න බෑවුම tan θ. මේක සිසිලන ශීඝ්‍රතාව. උෂ්ණත්වය පහළ බැසීම. තාපය හානි වෙන එක හොයන්න බෑ. ඩෙල්ටා Q හට ඩෙල්ටා T හොයන්න බෑ. හැබැයි මෙයා හොයන්න පුළුවන්. අපිට කාලයත් එක්ක උෂ්ණත්වය වෙනස් වෙන විදිය ප්‍රස්ථාරය ඇඳලා ඒකට ස්පාර්ශකයක් ඇඳලා එතනින් අනුක්‍රමණය හොයන්න පුළුවන්. ඒතර මේක හොයන්න පුළුවන්. මේක තමයි හොයන්න බැරි. දැන් නිව්ටන්ගේ සිසිලනීමේ තියෙන්නේ ඩෙල්ටා Q යට ඩෙල්ටා T. මෙයා තියෙන්නේ. ඒක සමානයි K වාරයක් A වාරයක් θ ඍණ θr. Q සමානයි ms ඩෙල්ටා θ කියන එකත් දෙපැත්තම කාලයෙන් බෙදලා තාපය හානි වීමට මෙන්න මෙහෙම සමීකරණයක් ගොඩනගා ගන්න පුළුවන්. දැන් මේකෙත් තියෙනවා ඩෙල්ටා Q යට ඩෙල්ටා T. නිව්ටන්ගේ සිසිල නියමයේ තියෙනවා ඩෙල්ටා Q යට ඩෙල්ටා T. ඒතර දෙකේම තියෙනනේ එකම පැත්තේ ඩෙල්ටා Q යට ඩෙල්ටා T. එහෙනම් සමීකරණ දෙක සමාන කරන්න පුළුවන් දරුවන්ට. ඒක තමයි මෙතන මේ කියන්නේ. කාලයෙන් බෙදුවම එනවා මේ වගේ සමීකරණය. නිව්ටන්ගේ සිසිලන නියමය හා මෙම සමීකරණය සමාන කිරීමෙන් තාපය හානි වීමේ ශීඝ්‍රතාවය නොමැති සමීකරණයක් ලබා ගත හැකියි. අර ඩෙල්ටා Q යට ඩෙල්ටා T නේ අපි සමාන කරන්නේ. ඒතර ඒක නැති වෙනවා. මේකෙන් එනවා ms ඩෙල්ටා θ යට ඩෙල්ටා T. ඒතර නිව්ටන්ගේ සිසිල නියමයේ තිබුණා Ka වරක් θ ඍණ θr. මේ තියෙන ඒ කොටස. ඒතර මෙන්න මේක තමයි මෙතන කරන්නේ. නිව්ටන්ගේ සිසිල නියමයේ තියෙනවා ඩෙල්ටා Q යට ඩෙල්ටා T සමානයි Ka θ ඍණ θr. මේක නිව්ටන්ගේ සිසිලන නියමය. තාපය ගැන කියන්නේ. මේ Q අකුරෙන් කියන්නේ තාපය. අර Q සමානයි ms ඩෙල්ටා θ. සමීකරණය කාලයෙන් බෙදුවම ඩෙල්ටා Q යට ඩෙල්ටා T සමානයි ms වරක් ඩෙල්ටා θ යට ඩෙල්ටා T. ඒතර මෙයා දෙවෙනි සමීකරණය. මෙයා පළවෙනි එක. දැන් දෙකේම මේ පැත්තේ ඉන්නේ ඩෙල්ටා Q යට ඩෙල්ටා T. එහෙනම් මේ පැති දෙක සමාන කරනකොට මේ පැති දෙක සමාන වෙනවා. ඒතර දරුවන්ට එනවා ms වරක් ඩෙල්ටා θ යට ඩෙල්ටා T සමානයි Ka වරක් θ ඍණ θr. දැන් මේකේ තාපය හානි වීමේ ශීඝ්‍රතාව ගැන පදේ නැහැ. මේ තියෙන උෂ්ණත්වය වෙනස් වීමේ එකක්. ඒකට අපි කිව්වේ සිසිලන ශීඝ්‍රතාව. ඒක අර සිසිලන වක්‍රයෙන් හොයා ගන්නත් පුළුවන්. ඒතර මම මෙයා උක්ත කරොත් මට එනවා ඩෙල්ටා θ යට ඩෙල්ටා T සමානයි Ka යට ms වරක් θ ඍණ θr. ඒතර මෙයා සිසිලන ශීඝ්‍රතාව. තේරුම් ගන්න නිව්ටන් කිව්වේ තාපය හානි වීමේ ශීඝ්‍රතාව. ඒ කියන්නේ ඩෙල්ටා Q. දැන් ඇවිල්ලා තියෙන්නේ ඩෙල්ටා θ. ඒ කියන්නේ උෂ්ණත්වය පහළ බැසීමේ ශීඝ්‍රතාව. නැත්තම් සිසිලන ශීඝ්‍රතාව. ඒතර එයා සමානයි Ka යට ms. K කියන්නේ පෘෂ්ඨයේ ස්වභාවය, A කියන්නේ පෘෂ්ඨයේ වර්ගඵලය, M කියන්නේ ඒකේ තියෙන වස්තුවේ ස්කන්ධය, S කියන්නේ විශිෂ්ට තාපධාරිතාව. ඒතර එකම වස්තුව ගත්තොත් පෘෂ්ඨයේ ස්වභාවය නියතයි, පෘෂ්ඨයේ වර්ගඵලය නියතයි, එයාගේ ස්කන්ධය නියතයි, එයාගේ විශිෂ්ට තාපධාරිතාව නියතයි. ඒතර ඒ ටික ඔක්කොම වෙනුවට අපිට පුළුවන් K ඩෑෂ් කියලා ලියන්න. එතකොට දරුවන්ට සමීකරණය ලැබෙන්නේ මේ වගේ එකක්. ඩෙල්ටා θ බෙදීම ඩෙල්ටා T සමානයි K ඩෑෂ් වරක් θ ඍණ θr.
දැන් මෙතනින් k' කියන එකත් අයින් කරොත් දරුවන්ට එනවා සිසිලන ශීඝ්‍රතාව ඩෙල්ටා තීටායට ඩෙල්ටා t සමානුපාතිකයි අතිරික්ත උෂ්ණත්වයට. නිව්ටන් කිව්වේ නෑ සිසිලන ශීඝ්‍රතාවක් ගැන. එයා කිව්වේ තාපය හානි වීමේ ශීඝ්‍රතාව අතිරික්ත උෂ්ණත්වයට අනුලෝම සමානුපාතිකයි කියලා. නමුත් දැන් අපිට අවිලා තියෙනවා සිසිලන ශීඝ්‍රතාව උෂ්ණත්වය පහළ බැසීමේ ශීඝ්‍රතාව අතිරික්ත උෂ්ණත්වයට අනුලෝම සමානුපාතිකය කියලා. එහෙනම් මේක ප්‍රස්ථාරක ඇන්දොත් මෙන්න මේ වගේ තියෙනවා. මේ පැත්තට අපි අතිරික්ත උෂ්ණත්වය ලියලා මේ පැත්තට අපි සිසිලන ශීඝ්‍රතාව ලියලා ඩෙල්ටා තීටායට ඩෙල්ටා t. මෙයාගේ ඒකක එන්නේ කෙල්වින් තත්පරයට. සිසිලන ශීඝ්‍රතාවය අමතර උෂ්ණත්වයට අනුලෝම සමානුපාතිකයි කියලා ඇවිල්ලා තියෙනවා. එහෙනම් මේකේ ප්‍රස්ථාරය මෙන්න මේ වගේ එකක් එනවා. ඒතර ප්‍රස්ථාරය ඇන්දොත් මෙන්න මේ වගේ එකක් ඔප්පු කරන්න පුළුවන් වෙන්න ඕන. සිසිලන ශීඝ්‍රතාව. මේ පැත්තේ තියෙන අමතර උෂ්ණත්වය. නිව්ටන් කියන්නේ හැබැයි මේක නෙමෙයි. නිව්ටන් කියන්නේ තාපය හානීමේ ශීඝ්‍රතාව. ඒතර අපි සිසිලන ශීඝ්‍රතාව අරගෙන සිසිලන ශීඝ්‍රතාව ගන්නෙ කොහමද? සිසිලන ශීඝ්‍රතාව ගන්නේ රත් කරපු වස්තුව පරිසරයේ එල්ලලා ඒකට ෆෑන් එකක් විදුලි පංකාවක් තියලා අනවරත වාත ප්‍රවාහයක් ලැබෙන සලස්වනවා. ඊට පස්සේ උෂ්ණත්මානයක් තියලා අපි උෂ්ණත්වය කාලයත් එක්ක මනිනවා. තත්පර 30 උෂ්ණත්වය මනිනවා. මැනලා x අක්ෂය පැත්තට අපි උෂ්ණත්වය ලකුණු කළා y අක්ෂය පැත්තට තත්පර 30 අපි උෂ්ණත්වය මනිනවා. උෂ්ණත්වය මැනලා x අක්ෂය පැත්තට දානවා කාලය. y අක්ෂය පැත්තට දානවා උෂ්ණත්වය. දාලා වක්‍රයක් අඳිනවා. ඒතර ඒ වක්‍රයට අපි කියන්නේ සිසිලන වක්‍රය කියලා. සිසිලන වක්‍රය මේ වගේ එකක්. මෙන්න මේ වක්‍රය සිසිලන වක්‍රය. දැන් මේ සිසිලන වක්‍රයේ කිසියම් උෂ්ණත්ව ටිකක් හිතාගෙන අපි අඳිනවා එයාට ස්පර්ශක 70 දී අඳිනවා 60 දී අඳිනවා 50 දී අඳිනවා 40 දී අඳිනවා. මේ පැත්තට තියෙන උෂ්ණත්වය මේ පැත්තට තියෙන කාලය තත්පර. දැන් මේ උෂ්ණත්ව ටිකක් තෝරගෙන මේවායිදී මේ වක්‍රයට අඳිනවා ස්පර්ශක මෙහෙම කීපයක්. මෙන්න මෙතෙන්දී මේකට අඳින්න ඕනේ ස්පර්ශකයක් මෙහෙම. මෙතෙන්දී මෙයාට අඳින්න ඕන මෙහෙම ස්පර්ශකයක්. මෙතෙන්දී මෙයාට අඳින්න ඕන ස්පර්ශකයක්. මේකෙදී ස්පර්ශකයක්. ඇඳලා ඒ වයින් අර පොඩි ත්‍රිකෝණ මේ පැත්තට ඇඳලා මෙහෙම පොඩි ත්‍රිකෝණ අඳින්න පුළුවන් නේ. ඒ වයින් හොයන්න පුළුවන් අනුක්‍රමණ. ඒතර එක එක වෙලාවෙ අනුක්‍රම ටික හොයා ගන්නවා. අනුක්‍රමණ 5ක් විතර. හොයාගෙන ඒ වෙලාවේ අමතර උෂ්ණත්වයක් බලනවා. දැන් මෙතන උෂ්ණත්වය 70යිනේ. පරිසර උෂ්ණත්වය 30 නම් අමතර උෂ්ණත්වය කියන්නේ 40යිනේ. අන්න එහෙම. අමතර උෂ්ණත්වය දාලා x අක්ෂයේ පැත්තට
මේ ස්පාර්ශකයේ අනුක්‍රමණය දාලා y අක්ෂය පැත්තට අපි අඳිනවා ආයිමත් ප්‍රස්ථාරයක්. මේ වගේ එකක්. තර මේ පැත්තේ ඉන්නේ අමතර උෂ්ණත්වය θීටා ඍණ θීටා r. මේ පැත්තේ ඉන්නේ ඩෙල්ටා θීටා යට ඩෙල්ටා t. මේක කෙල්වින් තත්පරයට. දැන් ඒ උෂ්ණත්වය වෙනස් වීමේ ශීඝ්‍රතාව මේ අතිරික්ත උෂ්ණත්වයට එදිරිව ප්‍රස්ථාරයක් අඳිනවා. මෙන්න මේ විදියට මේ පැත්තට උෂ්ණත්වය වෙනස් වීමේ ශීඝ්‍රතාව ලියලා මේ පැත්තට අමතර උෂ්ණත්වය ලියලා ප්‍රස්ථාරයක් ඇඳම මූල ලක්ෂ්‍යාරායන සරල රේඛාවක් එනවා නම් එතනින් තමයි අපි නිව්ටන්ගේ සිසිලන නියමය ඇත්තයි කියලා පෙන්නන්නේ. ඒතර අපේ තර්කය මේකයි. මේ කොටස හරියනවා නම් උෂ්ණත්වය අනුක්‍රමණය අමතර උෂ්ණත්වයත් එක්ක ප්‍රස්ථාරගත කරාම මූල ලක්ෂ්‍යාරායන සරල රේඛාවක් අපිට ලැබෙනවා නම් මෙහෙම එකක් ලැබෙනවා නම් මෙන්න මේ කතාව ඇත්ත. ඒක ඇත්තනම් මෙන්න මේ කතාව ඇත්ත. ඒතර මේක ඇත්තනම් මීට උඩින් ලියපු ටික ඇත්ත වෙන්න ඕන. එහෙම ගිහින් තමයි අපි කියන්නේ නිව්ටන්ගේ සිසිලන නියමය සත්‍යයි කියලා. ඒතර මේකේ වැදගත් පද කීපයක් තිබුණා. ඩෙල්ටා Q යට ඩෙල්ටා T ඉන්නවා. ඩෙල්ටා θ යට ඩෙල්ටා T ඉන්නවා. ඒකද තාපය හානි වීමේ ශීඝ්‍රතාවයයි උෂ්ණත්වය පාළ බැීමේ ශීඝ්‍රතාවයයි හරියට තේරුම් ගන්න. සිසිලන වක්‍රයක් කියන්නේ මොකක්ද කියලා හරියට තේරුම් ගන්න. කාලයත් එක්ක උෂ්ණත්වය වෙනස් වෙන එක ප්‍රස්ථාරගත කරාම තමයි සිසිලන වක්‍රය එන්නේ. ඒකට ස්පාර්ශක ඇඳලා අනුක්‍රමණ හෙව්වොත් ඒවට කියන්නේ සිසිලන ශීඝ්‍රතා කියලා. ඩෙල්ටා θ යට ඩෙල්ටා t. නිව්ටන්ගේ සිසිලන නියමයේ තේ සිසිලනය කියලා නම තිබුණාට එයා කියන්නේ තාපය හානි වීමේ ශීඝ්‍රතාව ගැන. තාපය හානි වීමේ ශීඝ්‍රතාවය කියන්නේ ඩෙල්ටා Q යට ඩෙල්ටා t. නමුත් ඩෙල්ටා Q යට ඩෙල්ටා t අපිට හොයන්න බෑ. ඒක නිසා තමයි අපි සමීකරණ දෙකක් භාවිතා කරලා මේ පදය අයින් කරේ. ඉවත් කළේ. ඉතින් දැන් ගණන් හදලා තමයි මේ ටික අවබෝධ කරගන්න වෙන්නේ කොහොමද මේ පද ඉවත් කරලා අපිට අවශ්‍ය පදේ අරගෙන ගණනය කිරීම අපි කරන්න කියලා. මේක මේ ඩෙල්ටා Q යට ඩෙල්ටා t නැත්නම් ඩෙල්ටා θ යට ඩෙල්ටා t ඒවා ෂණිකව ගන්න ඒවා. එක මොහොතකට ගන්න ඒවා. නිකන් අවකලණයෙන් තියෙන අදහස විතර තියෙන්නේ. ස්පර්ශක ඇඳලා හරියටම ලක්ෂයකදී හොයන්න ඕන. නමුත් භෞතික විද්‍යාවේ සමහරලාට හරියටම තැනකදී අගය කියන්නේ නැතුව කිසියම් කාල පරාසයක් කියනවා. විනාඩි 2කදී උෂ්ණත්වය මෙන්න මෙච්චර ප්‍රමාණයකින් අඩු වුණා. අන්න ඒ වගේ ඒවා තියෙනවා. ඉතින් ඒ වෙලාවට අපි අර අවකලනය කියන සංකල්පය ඇතෑරලා දාලා උෂ්ණත්ව වෙනස අරන් කාලයෙන් බෙදනවා. නමුත් ඒක හරිම නැහැ. නමුත් ඒ විදිහට අපි භෞතික විද්‍යාවේ ගැටලු වලදී මේක යොදනවා. මේ ටික තමයි මම දරුවන්ට සාකච්ඡා කරලා දුන්නේ. මේ තියෙන අපි අදින්න ඕන ප්‍රස්ථාරය මම මේක ඇඳා. නිව්ටන්ගේ සිසිලන නියමයේ තාපය හානි වීමේ ශීඝ්‍රතාවය. ඒ කියන්නේ ඩෙල්ටා Q යට ඩෙල්ටා T. අතිරික්ත උෂ්ණත්වයට සමානුපාතික බව දී තිබුණද නියමයේ සත්‍ය බව පෙන්වීම සඳහා කළ යුත්තේ සිසිලන ශීඝ්‍රතාවය අතිරික්ත උෂ්ණත්වයට සමානුපාතික බව පෙන්වීමයි. නිව්ටන් කියන්නේ එකක්, නමුත් අපි පෙන්වන්නේ තව එකක්. නිව්ටන්ගේ සිසිලන නියමයේ වස්තුවේ තාපය හානි වීමේ ශීඝ්‍රතාවය දී ඇත්තේ කිසියම් නිශ්චිත උෂ්ණත්වයකදීය. කිසියම් මොහොතකට තමයි ලියන්න ඕන. වස්තුවෙන් තාපය අඛණ්ඩව හානි වන නිසා කිසියම් උෂ්ණත්වයක වස්තුව පවතින්නේ කුඩා කාලයක් පමණි. දැන් මේක වස්තුවෙන් තාපය හානි වීමක් ගැන කියන්නේ. ඒතර වස්තුවෙන් තාපය හානි වෙනකොට කිසියම් උෂ්ණත්වයක වස්තුව නැවතිලා ඉන්නේ නැහැ. කුඩා එක මොහොතක් තමයි ඒ උෂ්ණත්වයේ ඉන්නේ. ඒක නිසා මේ ඩෙල්ටා Q ඩෙල්ටා T ඒවා ඉතා කුඩා අගයන් තමයි ගන්න ඕන. ඒ මොහොතට ගන්නවා කියන්නේ ඒකයි.
තීටා ඍණ තීටා r. ඒ කියන්නේ අර අතිරික්ත උෂ්ණත්වය කියන පදයේ තීටා r නියත වන අතර. ඒක පරිසරයේ උෂ්ණත්වයනේ. ඒක නියත වන අතර තීටා නිරතුරුවම වෙනස් වෙයි. ඒතර එක මොහොතකට ලියනවා නම් වස්තුවේ උෂ්ණත්වය 70යි, වස්තුවේ උෂ්ණත්වය 60යි, වස්තුවේ උෂ්ණත්වය 50යි. අන්න ඒ වගේ කියන්න ඕන. නමුත් සමහර වෙලාවල් වල අපිට එහෙම කියන්නේ උෂ්ණත්වය 60 ඉඳන් 50ට අඩු වෙන විනාඩි 2ක් ගියා. අන්න ඒ වගේ අදහසක් දෙනවා. එහෙම කිව්වොත් තීටා 1 සිට තීටා 2 දක්වා t කාලයකදී අඩු වේයයි සඳහන් කර ඇත්නම්. ඒ වගේ එකක් කියලා තියෙනවා නම් මෙන්න මේ තීටට දාන්න ඕන මේ කියන උෂ්ණත්ව දෙකේ මධ්‍යයන් අගය. දැන් 60 ඉඳන් 58ට අඩු වෙන විනාඩි 2ක් ගියා කියවනම් තීටා කියලා කියන්නේ 60යි 58යි එකතු කරලා දෙකට බෙදන්න. මෙන්න මේ අගය තමයි තීටට දාන්න. තීටා r කියන්නේ කොහොමත් පරිසර උෂ්ණත්වය. ඒක ගණනේ දෙනවා. ඔන්න ඕව තමයි මේ නිව්ටන්ගේ සිසිල නියමයේ අපි තේරුම් ගන්න ඕන කරුණු. තාපය හානි වීමේ ශීඝ්‍රතාව ගැන එයා කියන්නේ. ඒක ඩෙල්ටා කිව්වර ඩෙල්ටා t. නමුත් අපි ගණන හදනකොට තාපය හානි වීමේ ශීඝ්‍රතාව කියන පදේ හොයාගන්න බෑ මට. ඒක නිසා මම තවත් සමීකරණයක් අරගෙන ඒ ඩෙල්ටා කිව්වර ඩෙල්ටා t පදේ අයින් කරා. අයින් කළා උෂ්ණත්වය වෙනස් වීමේ ශීඝ්‍රතාවයට ඩෙල්ටා තීටා යට ඩෙල්ටා tට සමීකරණයක් හදාගත්තා. ඒත් අපි ගැටලු විසඳලා බලමු කොහොමද මේවා මේ සිද්ධාන්තය අපි ඉගෙන ගන්නපු සිද්ධාන්ත කොටස ගැටලු වලට යොදන්නේ මේ තාපය හානි වීමේ ශීඝ්‍රතාව අයින් කරන්නේ කොහොමද? ඒතර මේක අපි ගැටලු රාශියක් විසඳනවා. ඒ ගැටලු විසඳුවාම දරුවන්ට නියමයේ සම්බන්ධයෙන් හොඳ අවබෝධයක් ලැබේවි. අපි ඊළඟ කොටසේදී නිව්ටන්ගේ සිසිල නියමය සම්බන්ධ කරලා ගැටලු විසඳනවා.